ආදරණීය දුවදරුවනි අපි පසුගිය පාඩම් එකකයේ තුලින් බැංකු සසුදුම් ප්‍රකාශනය කියන පාඩම ආරම්භ කිරීම සිදු කළා. අපි එතින්දී විශේෂයෙන්ම කතා කළා බැංකු සසුදුම් ප්‍රකාශනයක පිළිල කිරීමේදී වැදගත් වන විශේෂයෙන්ම බැංකු ප්‍රකාශනය පිළිල කරන ආකාරය, ඒ වගේම මුදල් පාලන කිරීම විශේෂය හා බැංකු ප්‍රකාශන විශේෂය සමාන වීම හා අසමාන වීම ගැන. මම කිව්වා දැන් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු බැංකුව සමග සිදු කරන ගනුදෙනු මුදල් පාලන කිරීමේ වාර්තා වෙනවා. ඒ වගේම බැංකුවේ ව්‍යාපාරයේ සමග සිදු කරන ගනුදෙනු බැංකු ජංගම කිරීමේ වාර්තා කරනවා. ඒ පිටපතක් තමයි බැංකු ප්‍රකාශනයේ මගින් මේ ගනුදෙනු අප වෙත ඉදිරිපත් කරනවා. ඒතර මෙතනදී ව්‍යාපාරය මාස්පතා ලැබෙන බැංකු ප්‍රකාශන ලැබුණාම බලන්න ඕනේ මුදල් පොතේ මුදල් පාලන කිරීමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශනයේ දැක්වෙන අවසාන ශේෂයයි සමානද අසමානද කියලා. මෙම ශේෂයන් දෙක සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. හැබැයි ව්‍යාපාරය සහ බැංකුව සිය ගනුදෙනු නිසියාකාරව වාර්තා කරලා නම් ඒ වගේ මේ ගනුදෙනු සියල්ල නිසියාකාරව ක්‍රියාත්මක වෙලා නම් අනිවාර්යයෙන්ම අපි පසුගිය අභ්‍යාසයකදී කළා වගේ අවසාන ශේෂයන් දෙක සමාන වෙනවා. නමුත් ප්‍රායෝගිකව බොහෝ අවස්ථාවලදී මුදල් පාලන කිරීමේ අවසාන ශේෂයයි, ඒ කියන්නේ මුදල් පාලන කිරීම අනුව බැංකු කිරීමේ ශේෂයයි, බැංකු ජංගම කිරීමේ දැක්වෙන ශේෂය නොහොත් බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂයයි සමාන වෙන්නේ නැහැ. මේ සමාන වෙන්නේ නැති වුනහම තමයි අපට බැංකු සසුදුම් ප්‍රකාශනයක බැංකු සසුදුම් විස්තරයක අවශ්‍යතාවය මතුවන්නේ. ඇයි මෙම ශේෂයන් දෙක අසමාන වෙන්නේ? අසමානතාවයට බලපාන හේතු කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ අසමාන වෙන්න හේතුව තමයි මුදල් පාලන ගිණුමේ සටහන් වෙලා තියෙන ඇතැම් ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ සටහන් නොවීම. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තිබෙන ඇතැම් ගනුදෙනු මුදල් පාලන කිරීමේ සටහන් නොවීම. ඊට අමතරව මුදල් පාලන කිරීමේත් යම් යම් දෝෂ එකතු කිරීම දෝෂ වැනි දෝෂ පැවතීම බැංකු ප්‍රකාශනයේත් යම් යම් දෝෂ වැරදි පැවතීම. ප්‍රධාන වශයෙන්ම ලඝු කරලා කිව්වොත් ඒක තමයි తত্ত্বය. බැංකුව සහ ව්‍යාපාරය සිය ගනුදෙනු නිසියාකාරව වාර්තා කරලා නම් හා ඒවා ඒ කාලච්ඡේදය තුළ නිසියාකාරව ක්‍රියාත්මක වෙලා නම් ඒකෙන් අදහස් කරන්නේ තැන්පත් කළ චෙක්පත් උපලබ්ධ වෙලා තිබීම හා නිකුත් කළ චෙක්පත් ඒ කාලය තුළම ඉදිරිපත් වී තිබීම කියන එක. එහෙම වුණා නම් ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ සිදු වී තිබෙන හැම ගනුදෙනුවක්ම ව්‍යාපාරයේ මුදල් පාලන කිරීමේත් වාර්තා වෙලා නම් මුදල් පාලන කිරීමේ වාර්තා වූ හැම ගනුදෙනුවක්ම බැංකු ප්‍රකාශනයේත් වාර්තා වෙලා නම් ශේෂයන් දෙක සමාන වෙනවා. නමුත් යම් දවසක මේ ශේෂයන් දෙක සමාන නොවන්නේ නම් ඊට හේතු සාධක වන කාරණා අපි කෙටියෙන් කිව්වොත් මුදල් පාලන කිරීමේ වාර්තා වූ ඇතැම් ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ වාර්තා නොවී තිබීම, බැංකු ප්‍රකාශනයේ වාර්තා වූ ඇතැම් ගනුදෙනු මුදල් පාලන කිරීමේ වාර්තා නොවී තිබීම හා බැංකු ප්‍රකාශනයේ යම් යම් දෝෂ පැවතීම, මුදල් පාලන කිරීමේ යම් යම් දෝෂ පැවතීම. ඒ වගේ අවස්ථාවක තමයි අපට බැංකු සසුදුම් විස්තරයක අවශ්‍යතාවය මතුවන්නේ. දැන් අපි බලමු මෙතන බැංකු ප්‍රකාශනයක සටහන් වුවද මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නලයන් තුල ඇතුළත් නොවිය හැකි ගනුදෙනු. දැන් ලැබීම් ජර්නල් සහ ගෙවීම් ජර්නල් කියන්නේ මූලික සටහන් පොත්නේ. මූලික සටහන් පොත් වලින්නේ මුදල් පාලන කිරීමට එන්නේ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ වාර්තා වී තිබූ නමුත් ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු වාර්තා කරන ජර්නලයන් තුල සටහන් නොවන ගනුදෙනු කිහිපයක් තියෙනවා. එකක් තමයි මුදල් ගෙවීම් ජර්නලය ඇතුළත් නොවිය හැකි ගනුදෙනු කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය මුදල් ගෙවීම් ජර්නලය නැත්නම් ගෙවීම් ජර්නලයේ ගනුදෙනු මුදල් පාලන කිරීම බැර වෙන්නේ. ඒ කියන්නේ මුදල් පාලන කිරීමට බැර නොවී තිබිය හැකි ගනුදෙනු. හෙවත් මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා නොවූ ගනුදෙනු කීපයක් තියෙන පුළුවන්. එකක් තමයි
ස්ථාවර නියෝග මත බැංකුව සිදු කළ ගෙවීම්. ඔබ දන්නවා ව්‍යාපාරයේ උපදෙස් පරිදි නියෝග පරිදි බැංකුව යම් යම් ගෙවීම් කරනවා. ඒ ගෙවීම් කළාම බැංකුව ඒක එම වටිනාකම අපේ ජංගම ගිණුමට හර කරනවා. හර කරලා අපිට මාසිකව එවන බැංකු ප්‍රකාශනය තුළ ඒ බව සඳහන් කරලා එවනවා. බොහෝ වෙලාවට බැංකු ප්‍රකාශනයේ ලැබෙන තෙක්ම ව්‍යාපාරයේ පැත්තෙන් එම ගනුදෙනුව වාර්තා නොවී තිබෙන්න පුළුවන්. අපි මේ ගනුදෙනුව කල් ඇතුව දන්නවා නම් මෙහෙම වෙනවා කියන එක ඒකට මූලාශ්‍ර ලේඛනයක් අපිට සම්බන්ධ වුණා නම් ඒ ගනුදෙනුව වාර්තා වෙලා තියෙන්න පුළුවන්. එසේ නොවුනොත් අපි මේ ගනුදෙනුව දැනගන්නේ නිල වශයෙන් දැනගන්නේ බැංකු ප්‍රකාශන ලැබුණයින් පස්සේ. ඒ නිසා බොහෝ වෙලාවට ස්ථාවර නියෝග මත කළ ගෙවීම්, බැංකු අය කරන ගාස්තු, බැංකු අය කරන කොමිස්, බැංකු අය කරන පොලි වගේ දේවල් අපි දැනගන්නේ ඒකට අදාළ මූලාශ්‍රය වන්නේ බැංකු ප්‍රකාශනය. ඒ නිසා බැංකු ප්‍රකාශන ලැබෙන තෙක්ම එම ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ස්ථාවර නියෝග මත කළ ගෙවීම්, ඒ වගේම බැංකු අය කළ ගාස්තු, චෙක් පොත් ගාස්තු, අය කළ පොලි වැනි දේ බැංකු ප්‍රකාශනයේ ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මුදල් ගෙවීම් ජර්නලයේ ඒ කියන්නේ මුදල් පාලන ගිණුමට බැර වෙලා නැහැ. එක හේතු සාධක කිහිපයක් ඒ. ඒ වගේම මුදල් ලැබීම් ජර්නලයේ වාර්තා නොවෙන්න පුළුවන් ගනුදෙනු කිහිපයකුත් තියෙනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ තියෙනවා. බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවා. මුදල් පාලන ගිණුම හර වෙලා නැහැ. ඒ කියන්නේ මුදල් ලැබීම් ජර්නලයේ වාර්තා වෙලා නැහැ. මොනවද? ණයගැති ප්‍රේෂණ. ණයගැතියන්ගෙන් බැංකුවට ලැබුණු මුදල්, ඒ වගේම ව්‍යාපාරයේ උපදෙස් පරිදි බැංකුව එකතු කරගත්තු ආදායම්, ආයෝජන ආදායම්, ලාභාංශ වගේ දේවල් මේවා බැංකු ප්‍රකාශනයේ ලැබෙන තෙක්ම ව්‍යාපාරයේ පොත්වල වාර්තා නොවී තිබෙන්න පුළුවන්. එහෙම වුණොත් අර ශේෂයන් දෙක අසමාන වෙනවා වගේම මේ දේවල් අපි සලකන්නේ බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවා. හැබැයි මුදල් පාලන කිරීම හර වෙලා නැහැ. ඒ කියන්නේ මුදල් ලැබීම් ජර්නලයේ වාර්තා වෙලා නැහැ. නැති ගනුදෙනු වශයෙන්. ඊට අමතරව ඉහත කරුණු වලට අමතරව මෙම ශේෂයන්ගේ අසමානතාවයට බලපාන තවත් හේතු තියෙන්න පුළුවන්. ඒ තමයි ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී යම් යම් වැරදි සිදු කර තිබීම. අපේ මුදල් පාලන කිරීමේ ගනුදෙනු ලියනකොට දැන් මුදල් ලැබීම් ජර්නලයේ, ගෙවීම් ජර්නලයේ ගනුදෙනු ලියනකොට අපි අතින් අපේ ගණන් තබන්නන් අතින් යම් යම් වැරදි වෙලා තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි රුපියල් 12000කට තැන්පත් කළ චෙක්පත අපි පොත්වල වාර්තා වෙලා තියෙන පුළුවන් 21000යි කියලා. අපේ මුදල් පාලන කිරීමේ හෝ මුදල් ලැබීම් ජර්නලයේ තියෙන 21000ක් වශයෙන්. නමුත් ඇත්තටම තැන්පත් කළේ රුපියල් 12000ක චෙක්පතක්. ඒතර බැංකුව අපේ ජංගම ගිණුමට බැර කරන්නේ 12000ක් වුණාට අපි දාලා තියෙන 21000ක් කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් පාලන කිරීම එකතු කරනකොට හර පැත්ත හෝ බැර පැත්ත එකතු කරනකොට වැරදිලා තියෙන්න පුළුවන්. වැඩියෙන් හරි අඩුවෙන් හරි අගයන් අරන් තියෙන්න පුළුවන්. අපිට නිකුත් කළ චෙක්පත් වල අගය අඩුවෙන් හෝ වැඩියෙන් දක්වලා තියෙන්න පුළුවන්. ඔයගේ මුදල් පොතේත් දැන් මුදල් පාලන කිරීමෙත් ඔය විදිහට වැරදි සහ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ පිළිල කිරීමේදීත් යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. නැත්නම් ඊට බැංකුවට දෝෂ සිදුවීමේ සම්භාවිතාවය බොහොම අඩුයි. බැංකුවට සාමාන්‍යයෙන් දෝෂ ඇති වෙනවා අඩුයි. නමුත් කලාතුරකින් වුණත් එවැනි දෝෂ තියෙන්න පුළුවන්. කියන්නේ වෙන අයගේ චෙක්පත් අපේ ගිණුමට වැරදිලා හරබැර වෙලා තියෙන්න පුළුවන්. බැංකු ප්‍රකාශන ශේෂය අඩුවෙන් හෝ වැඩියෙන් එකතු වෙලා තියෙන්න පුළුවන්. එවැනි දෝෂත් ඇති නොවෙනවම නෙවෙයි. කලාතුරකින් හරි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයක් ඇති වුණොත් ඔය අවසාන ශේෂයන් අසමාන වෙනවා. පැහැදිලිනේ? ඒක මම අර කලින්ම කිව්වේ අවසාන ශේෂයන් අසමාන වෙන්න බලපාන හේතු වන්නේ එක්ක බැංකු ප්‍රකාශනයේ අඩංගු ගනුදෙනු ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ වාර්තා වෙලා නැහැ. නැතිනම් මුදල් පාලන ගිණුම ඇතුළත් කළ ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ වාර්තා වෙලා නැහැ. ඒ වගේම ඔය දෙපැත්තෙම අනිකුත් දෝෂ වැරදි හා අඩුපාඩු තියෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් උද්ගත වුණාම අවසාන ශේෂයන් දෙක සමාන වෙන්නේ නැහැ. කිසියම් අවස්ථාවක මුදල් පාලන කිරීමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයයි සමාන වෙන්නේ නැත්නම් අපි පළමුවෙන්ම කරන්න ඕනේ අසමානතාවයට හේතු හොයාගන්න ඕනේ. අපි ඉදිරියේදී කතා කරමු කොහොමද හේතු හොයාගන්නේ කියලා. මුදල් පාලන කිරීමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ වෙන්නේ නැත්තේ ඇයි? මොන හේතු නිසාද මේ ශේෂයන් දෙක සමාන වෙන්නේ නැත්තේ කියලා අසමානතාවයට හේතු හොයාගන්න ඕනේ.
හේතු සොයාගත්තයින් පස්සේ අපට ඔය හේතු වලින් බොහෝමයක් හේතු අපි හඳුනා ගන්නවා අපේ මුදල් පාලන ගිණුමේ අපේ පැත්තේ මුදල් ගනුදෙනු වාර්තා කරන ගිණුමේ පවතිනා වූ වැරදි නැත්නම් අඩුපාඩු කියලා. නැත්නම් අත්හැරීම්. ඒ කියන්නේ අපේ පාලන ගිණුමේ මුදල් ගිණුමේ සටහන් වෙන්න ඕනේ ගනුදෙනු සටහන් වෙලා නැත්නම් අපි සලකන මුදල් පාලන ගිණුමේ මුදල් ගිණුමේ දෝෂ මුදල් ගිණුමේ අත්හැරීම් වැරදීම්. එතකොට අපි බැංකු ප්‍රකාශන ලැබුණයින් පස්සේ අසමානතාවට හේතු සොයාගත්තයින් පස්සේ අපි හඳුනාගත්තොත් අපේ මුදල් ගිණුමේ වැරදි හා අඩුපාඩු තියෙනවා කියලා අත්හැරීම් වැරදි අඩුපාඩු තියෙනවා කියලා අපි පළමුවෙන්ම කරන්න ඕනි ඒ මුදල් පාලන ගිණුමේ ශේෂයට බලපාන මුදල් පාලන ගිණුමේ සිදු වෙලා තිබෙන වැරදි අත්හැරීම් සියල්ල හඳුනාගෙන ඒවා ආධාරයෙන් මුදල් පාලන ගිණුමේ ශේෂය නිවැරදි කරන්න ඕනේ. ඒවා ගලපලා ඒ වැරදි අඩුපාඩු මගහැරීම් සිදු වෙලා තිබෙන දේවල් වාර්තා කරලා මුදල් පාලන ගිණුමේ පවතින ශේෂය නිවැරදි කරන්නට ඕනේ. අපි ඒ සඳහා වෙනම ගිණුමක් හදනවා. අපි ඒක නම් කරනවා සංශෝධිත මුදල් ගිණුම කියලා. නැත්නම් සංශෝධිත මුදල් පාලන ගිණුම. ඒ කියන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය නිවැරදි කිරීම සඳහා පිළියෙල කරන ගිණුම. ඒතර සංශෝධිත ගිණුමක් සංශෝධිත මුදල් පාලන ගිණුමක් සෑදීම අවශ්‍ය වන්නේ අර අසමානතාවයට බලපාන හේතුන් අතර තිබුණොත් මුදල් පාලන ගිණුමේ තිබෙන වැරදි මගහැරීම් තිබුණොත් ඒවා ආධාරයෙන් තමයි ඒවා නිවැරදි කිරීම සඳහා තමයි සංශෝධිත මුදල් පාලන ගිණුම සාදාන්නේ. මේ බලන්න මුදල් ගිණුම සංශෝධනය කිරීම. මුදල් ගිණුම තුළ පැවතිය හැකි අත්හැරීම් වැරදි හා අඩුපාඩු නිවැරදි කර මුදල් ගිණුමේ ශේෂය ලබා ගැනීම සඳහා මෙම සංශෝධිත මුදල් ගිණුම පිළියෙල කිරීම සිදු කරයි. මේ සංශෝධිත මුදල් ගිණුම හදනකොට දැන් මුදල් ගිණුම සංශෝධනය කරනකොට අපට සිදු වෙනවා මේ ගිණුමට යම් යම් දේවල් හර කරන්න මේ ගිණුමට යම් යම් දේවල් බැර කරන්න. මොන ගිණුමටද? සංශෝධිත මුදල් ගිණුමට. අපි සංශෝධිත මුදල් ගිණුමට හර කරන්නේ මොනවද බැර කරන්නේ මොනවද මෙන්න මෙහෙම ඒක තීරණය කරන්නේ. දැන් මෙහෙම සංශෝධිත මුදල් ගිණුම හදනවා. මේකට අපි මුලින්ම දාගන්නට ඕනේ දැනට මුදල් ගිණුමෙන් ලැබුණු ශේෂය. මේ වන විට මුදල් පාලන ගිණුමේ ශේෂය. අපි තුමු හර කියලා. හර නම් හර පැත්තට දාගන්නවා බැර නම් බැර පැත්තට දාගන්නවා. දැන් ලැබිලා තියෙන ශේෂය හර නම් හර පැත්තට දානවා බැර නම් බැර පැත්තට දානවා. දෙවනුව මුදල් ගිණුමේ සිදු වෙලා තියෙන වැරදි මගහැරීම් අඩුපාඩු හඳුනාගෙන මෙම සංශෝධිත මුදල් ගිණුමට හර බැර කිරීම කළ යුතුයි. මොනවද හර කරන්නේ මොනවද බැර කරන්නේ? මේ තියෙන හර කරන අයිතම. බැංකුවල රුජුවම ලැබී ඇති ප්‍රේෂණ. අපේ මුදල් ගිණුමේ සටහන් වෙලා නැති ප්‍රේෂණ. ඒ කියන්නේ අපිට ණයගැතියන්ගේ ලැබුණු ප්‍රේෂණයක් මුදල් ගිණුමේ සටහන් වෙලා නැහැ. හොඳට මතක යන මුදල් ගිණුමේ සටහන් නොවු දේවල් තමයි ගන්නෙ. දැනටමත් මුදල් ගිණුමේ සටහන් වෙලා නැති බැංකු ප්‍රකාශනයේ තිබෙන මුදල් ගිණුමේ සටහන් වෙලා නැති. උතර හර කරනවා රුජු ප්‍රේෂණ, ණයගැති ප්‍රේෂණ නේද? උතර ණයගැති ලැබීම වෙන්න පුළුවන්, ආදායමකින් ලැබුණු ප්‍රේෂණයක් වෙන්න පුළුවන්. කොහොමද බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තිබෙන මුදල් ගිණුම හර වෙලා නැති ප්‍රේෂණ මුදල් ගිණුම හර කරන්නට ඕනේ. ඒ වගේම තවත් හර කරන්න ඕනේ ව්‍යාපාරයේ ගනුදෙනු වාර්තා කිරීම සිදු වී ඇති වැරදි හා අඩුපාඩු නිවැරදි කිරීම සඳහා කළ යුතු දෑ. සමහරක් විට අපේ මේ ශේෂයන් අසමාන වෙන්න බලපාන හේතු අතර තියෙන්න පුළුවන් අපේ මුදල් පාලන ගිණුමේ ගනුදෙනු වාර්තා කරනකොට සිදුවෙච්ච වැරදි. දැන් අපි තුමු අපි බැංකුවේ තැන්පත් කළ රුපියල් 10000ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කළා. හැබැයි අපි මුදල් පාලන ගිණුමට ගිහින් තියෙන්නේ 10යි කියලා. 10000ක චෙක් පතක් තැන්පත් කරලා මුදල් පාලන ගිණුම 10000ක් හර වෙන්න එපා. නමුත් අපි ලියලා තියෙන්නේ රුපියල් 10 නම් ඒකෙන් තමයි රුපියල් 9000ක් අඩුවෙන් හර කරලා තියෙන්නේ නේ. 10000ක චෙක් පතක් තමයි බැංකුවේ තැන්පත් කළේ මුදල් පොතේ මුදල් පාලන ගිණුම ලියලා තියෙන්නේ නම රුපියල් 10යි කියලා. ඒ කියන්නේ රුපියල් 9000ක් අඩුයි. එහෙනම් ඒ වටිනාකම මුදල් පාලන ගිණුමට හර කරන්න ඕනේ. ඒ කියන්නේ අන්න ඒ විදිහට මුදල් පාලන ගිණුමේ වරදක් තිබෙනවා නම් ඒ වරද නිවැරදි කරන විට මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි වේ නම් ඒව හර කරන්න ඕනේ. පැහැදිලිනේ?
හර කරන අයිතම දෙකක් මම ලඝු කරලා පෙන්නුවා. එකක් තමයි බැංකු ප්‍රකාශනයට බැර වී තිබෙන ඍජු ප්‍රේෂණ. ණයගති ප්‍රේෂණ වෙන්න පුළුවන්, වෙනත් ආදායම් ප්‍රේෂණයක් වෙන්න පුළුවන්. ඒවා මුදල් පාලන කිරීම හර කරන්න ඕනේ. ඒ වගේම මුදල් පාලන කිරීමේ සිදු වරදක් නිවැරදි කරන විට එමගින් මුදල් පාලන කිරීමේ ශේෂය වැඩි වේ නම් ඒක හර කරන්නට ඕනේ. ඒතර මේවා තමයි සංචෝදිත මුදල් කිරීමට හර කරන්නට ඕනේ. ඒ වගේම සංචෝදිත මුදල් කිරීම බැර කරන්න ඕනේ මෙන්න මේ දේවල්. එකක් තමයි බැංකු ප්‍රකාශනයට හර වෙලා තිබෙන මුදල් පාලන කිරීම බැර නොවූ ගනුදෙනු. ඒ කියන්නේ ස්ථාවර නියෝග මත කළ ගෙවීම්, බැංකු අය කළ ගාස්තු, බැංකු අය කළ පොලි වගේ දේවල්. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙනවා. මුදල් ගිණීමේ වාර්තා වෙලා නැහැ මීට කලින්. බැංකු ප්‍රකාශන ලැබෙන තෙක්ම වාර්තා වෙලා නැහැ. අන්න එමිති බැංකු විසින් ජංගම කිරීම අඩු කරගෙන ඇති ස්ථාවර නියෝග මත කළ ගෙවීම්. ඒතකොට ස්ථාවර නියෝග බැර වෙන්න ඕනේ. බැංකු ගාස්තු බැර වෙන්න ඕනේ. චෙක් පොත් ගාස්තු බැර වෙන්න ඕනේ. ඒ බැංකු ප්‍රකාශනයේ හර වෙලා තිබෙනම ඒ වගේම මුදල් පාලන කිරීම මීට කලින් ලිය වෙලා නැහැ. එහෙනම් අපව බැර කරන්නට ඕන. ඊට අමතරව මුදල් පාලන කිරීම බැර වෙන්න ඕනේ, සංචෝදිත මුදල් කිරීම බැර වෙන්න ඕනේ. මුදල් ගිණීමේ වෙච්ච යම්කිසි වරදක් නිවැරදි කළාම මුදල් ගිණීමේ ශේෂය අඩු වෙනවා නම් අන්න ඒ වටිනාකමත් බැර කරන්න ඕනේ. දැන් මීට පෙර මුදල් පාලන කිරීම හදනකොට වෙච්ච වරදක් තියෙනවා. ඒක නිවැරදි කරනකොට මුදල් ගිණීමේ ශේෂය අඩු වෙනවා. එහෙනම් ඒක මුදල් ගිණීම බැර කරන්න ඕනේ. අපි උදාහරණයක් වශයෙන් මෙහෙම හිතමු. මීට පෙර නහිමියකට චෙක් පතක් නිකුත් කළා. අපිට රුපියල් 10000ක චෙක් පතක්. නහිමියකට 10000ක චෙක් පතක් නිකුත් කළා නම් 10000 කලින් බැර වෙලා තියෙන්න එපා. නමුත් බැර කරලා තිබෙන්නේ 10000 වෙනුවට අපිට 9000යි. ඒතර 10000ක චෙක් පත නිකුත් කරලා තියෙනවා 10000ක් බැර වෙන්න තිබුණා. හැබැයි බැර කරලා තියෙන්නේ 9000යි. ඒ කියන්නේ 1000ක් අඩු වෙන්නේ. ඒක නිවැරදි කරන්න තවදුරටත් රුපියල් 1000ක් නහිම් මුදල් පාලන කිරීමට බැර වෙන්න ඕනේ. අන්න ඒ වගේ. මුදල් පාලන කිරීම මීට කලින් වෙච්ච වරදක් නිවැරදි කිරීම හේතු කොටගෙන මුදල් පාලන කිරීමේ ශේෂ්‍ය අඩු වෙනවා නම් ඒවත් බැර වෙන්න ඕනේ. යනවා මතක තියාගන්න සංශෝධිත මුදල් ගිණුම හදනකොට නැත්නම් මුදල් ගිණුමේ ශේෂ්‍ය සංශෝධනය කරනකොට හර බැර කරන දේවල් තමයි මම ඔය කිව්වේ. ලඝු කරලා කිව්වේ. හර කරන්නේ බැංකු ප්‍රකාශනයට බැර වී ඇති ඒත් මුදල් පාලන කිරීම හර නොවූ ගනුදෙනු. ණයගති ප්‍රේෂණ වැනි ප්‍රේෂණ. ඊට අමතරව මුදල් පාලන කිරීමේ ශේෂය නිවැරදි කිරීමේදී එම ශේෂය වැඩි කරන ගනුදෙනු හර. බැර කරන්නේ බැංකු ප්‍රකාශනයට හර වී තිබෙන මුදල් පාලන කිරීම බැර නොවූ ගනුදෙනු. ස්ථාවර නියෝග, කොමිස්, බැංකු ගාස්තු වගේ දේවල්. ඊට අමතරව මුදල් පාලන කිරීමේ ශේෂය නිවැරදි කිරීමේදී මුදල් පොතේ වෙච්ච වරදක් නිවැරදි කිරීමේදී ශේෂය අඩු කරන ගනුදෙනු. හරිද? දැන් ওই විදිහට මුදල් පාලන කිරීමට සංශෝධිත මුදල් කිරීමට හර බැර කරන ඒවා හර බැර කරලා මේ කිරීම තුලනය කරලා ගන්නවා. අන්න ඒන ශේෂය තමයි අපි කියන්නේ මුදල් පාලන කිරීමේ නිවැරදි ශේෂය. නැත්නම් මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂය කියලා අපි කියන්නේ ඔය ශේෂය තමයි. ඇදලිද? හොඳයි. දැන් බලන්න මේ තියෙන්නේ තවදුරටත් සංචෝදිත මුදල් ගිණුමක් නැත්නම් සංචෝදිත මුදල් පාලන කිරීමක් සාධන ආකාරයේ මම කලින් කිව්වා වගේ පවතින ශේෂය මුලින්ම දැම්මා. සටහන් වූ ප්‍රේෂණ, ඒ වගේම සටහන් වූ නිකුත් කළ අගරෝ චෙක්පත්, තැන්පත් කළ චෙක්පත් වලගේ අඩුවෙන් දැක්වීම මේ ඔක්කොම මුදල් පාලන කිරීමට කලින් වෙච්ච වැරදි. දැන් නිකුත් කළ චෙක්පතක් අගර වුණාම මුදල් පාලන කිරීම හර වෙන්න එපා. ඒක සටහන් වල නැහැ කියන්නේ නම් වරදක්. ඒක නිවැරදි කරන්න හර කරන්න ඕනේ. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ තුල තිබෙන ස්ථාවර නියෝග, චෙක් පොත් ගාස්තු, බැංකු ගාස්තු, අගරු චෙක්පත් මුදල් පාලන කිරීමේ සටහන් වල නැත්තම් ඒ හර තියෙන දෙයක් සටහන් වල නැත්තම් මේ පාලන කිරීම බැර කරන්න ඕනේ. බැර කරලා ශේෂය ගන්නවා. මේන ශේෂය තමයි මුදල් පාලන කිරීමේ නිවැරදි ශේෂය. අන්න එම නිවැරදි කළ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය තමග තවදුරටත් සමාන වෙන්නේ නැත්තම් ඊළඟ පියවර තමයි බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා ලේඛනයක් හදන්න ඕනේ. තේරුණාද? මුදල් ගිණුම සංශෝධනය කළයින් පස්සේ ලැබෙන අවසාන ශේෂය, ඒ කියන්නේ මේ නිවැරදි කළ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග තවදුරටත් අසමාන වන්නේ නම්
එම ශේෂයන් දෙක එසේ අසමාන වන්නේ ඇයිදයි පෙන්වීම සඳහා බැංකු සසුදුම් ප්‍රකාශනය කියන ප්‍රකාශනය හදන්නට ඕන. ඒතර බැංකු සසුදුම් ප්‍රකාශනයේ සෑදීම අවශ්‍ය වන්නේ ඔන්න ඔතනදී. කොතනදීද? මුදල් ගිණීමේ නිවැරදි ශේෂය. එහෙම නැත්නම් සංචෝිත පාලන ගිණීමේ ශේෂය, සංචෝිත මුදල් ගිණීමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ වෙන්නේ නැත්නම් එසේ එකඟ වන්නේ ඇයිදයි පෙන්වීම සඳහා පිළියෙල කරන ලේඛනය තමයි බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා අපි කියන්නේ. බලන්න බැංකු සසුදුම් ප්‍රකාශනයක අවශ්‍යතාවය. මේ බලන්න ව්‍යාපාරයේ මුදල් ගිණීමේ නිවැරදි ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට සමාන නොවන්නේ නම් එසේ අසමාන වීමට බලපෑ හේතු පෙන්වමින් එම ශේෂයන් දෙක සැසඳීම සඳහා බැංකු සසුදුම් ප්‍රකාශනයක අවශ්‍යතාවය මතුවෙනවා. ඒ අනුව බැංකු සසුදුම් ප්‍රකාශනයක් මෙ නිර්වචනය කරන්න මෙන්න මේ ආකාරයට. ඔය කිව්ව කාරණේම තමයි තියෙන්නේ. යම් දිනක මුදල් ගිණුම අනුව නිවැරදි ශේෂය එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂයට එකඟ නොවීමට බලපෑ හේතුන් පැහැදිලිව දැක්වෙන ප්‍රකාශනය බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා පෙන්වුම් කරනවා. යම් දිනක මුදල් පොතේ නිවැරදි බැංකු ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමාන වෙන්නේ නැත්නම් එසේ සමාන නොවීමට බලපෑ හේතුන් පැහැදිලිව පෙන්වන ලේඛනය අපි කියනවා බැංකු සසුදුම් ප්‍රකාශනය. හොඳයි. දැන් මුලින්ම මම ඔබට කිව්වා බැංකු ප්‍රකාශනයක් ලැබුණු විගසම අපි කරන්න ඕනි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය බලනවා. මුදල් පාලන ගිණීමේ අවසාන ශේෂය බලනවා. මේ දෙක සමානද? අසමාන නම් අසමානතාවට හේතු හොයාගන්නට ඕනේ. හේතු හොයන ආකාරය අපි ඉදිරි පාඩම් වලදී ඉදිරි අභ්‍යාස වලදී කරමු. හේතු සොයාගත්තයින් පස්සේ ওই හේතු අතර තියෙන්න පුළුවන් අපේ මුදල් ගිණීමේ යම් යම් වැරදි අත්හැරීම් අඩුපාඩු. අද මොකක්ද අපි මුලින්ම කරන්න ඕනේ? ඒ හේතු අතර තිබුණොත් මුදල් පාලන ගිණීමේ අත්හැරීම් මගහැරීම් අඩුපාඩු තිබුණොත් පළමුව කරන්න ඕනේ මුදල් ගිණුම සංශෝධනය කරන්නට ඕනේ. මුදල් ගිණුම සංශෝධනය කිරීමේදී සංශෝධනය කළ යුතු ආකාරය මම ඔයාලට මීට කලින් කිව්වනේ. කළ සංශෝධන ශේෂය ගන්නවා. එම ශේෂය අරගෙන බලනවා එම ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ වෙනවද නැද්ද? එකඟ වෙනවා නම් ඊළඟ පියවර අවශ්‍ය වන්නේ නැහැ. එකඟ වෙන්නේ නැත්නම් එහෙමනම් අන්න ඇයි එකඟ වෙන්නේ නැත්තේ කියන එකට හේතු පෙන්වීම සඳහා බැංකු සසුදුම් විස්තරයක දැන් බැංකු සසුදුම් ප්‍රකාශනයක අවශ්‍යතාවය පැන නගිනවා. හොඳ අපි බලමු මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවන්නේ ඇයි? මීට බලපාන ප්‍රධානම හේතු තියෙනවා දෙකක්. ඊට අමතරව තවත් හේතුවක් අතිරේකව කියන්න පුළුවන්. කොටිම කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. යම් දිනක මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂයයි ත නිවැරදි බැංකු ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග තවදුරටත් සමාන වෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුන් නිසා. හේතු තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. නිතරම සිදුවන හේතු දෙකකුත් කලාතුරකින් සිදුවන හේතුකුත් වශයෙන් හේතු තුනක් තියෙනවා. නිතරම පවතින හේතු දෙක තමයි එක තැම්පත් කළ නමුත් උපලබ්ධ නො වූ චෙක්පත් තිබීම. නිෂ්කාසන නො වූ චෙක්පත් තිබීම. අපි පසුගිය ඒකකයකින් මේක හඳුනාගත්තා නේද? මොකද උපලබ්ධ නො වූ චෙක්පත් කියන්නේ නිෂ්කාසන නො වූ චෙක්පත් කියන්නේ මොනවද? ව්‍යාපාරයේ බැංකු ගිණුමට තැන්පත් කිරීමට යවා ඇති නමුත් නිෂ්කාසන කටයුතු අවසන් නොවීම නිසා මෙතෙක් බැංකුව අපේ ජංගම ගිණුමට බැර නො වූ චෙක්පත්. ඔබ දන්නවා චෙක්පතක් බැංකුවට යවූ දිනේදීම බැංකුව අපේ ජංගම ගිණුමට බැර කරන්නේ නැහැ. නිෂ්කාසන කටයුතු අවසන් වෙන්න දින කිහිපයක් ගත වෙනවා. එම කාලය තුළ අපි යවපු චෙක්පතක් එම කාල නිෂ්කාසන කටයුතු අවසන් වෙලා නැත්නම් එම මාසය තුළ චෙක්පත් අපේ ජංගම ගිණුමට බැර වෙලා නැති වෙන්න පුළුවන්. බොහෝ විට මාසයේ අවසාන හරියේදී බැංකුවේ තැන්පත් කරන චෙක්පත් එම මාසය තුළම අපේ ජංගම ගිණුමට බැර වෙන්නේ නැහැ. අපි තුමු ජනවාරි 30ක චෙක්පතක් බැංකුවේ තැන්පත් කරනවා. කිසිසේත්ම ජනවාරි 31 ඔය චෙක්පත අපේ ජංගම ගිණුමට බැර වෙන්නේ නැහැ. ඔක බැර වෙන්නේ පෙබරවාරි 2 හෝ 3 වගේ කාලයක තමයි චෙක්පතේ කිසිම අඩුපාඩුවක් නැතුව උනත් බැර වෙන්නේ. ඒතර ජනවාරි 31 වෙනිදාට මේ චෙක්පත උපලබ්ධ වෙලා නැහැ එතකොට. අන්න ඒවා අපි කියන උපලබ්ධ නොවූ චෙක්පත්.
තොර උපලබ්ධ නොවූ චෙක්පත් කියන්නේ ව්‍යාපාරයේ මුදල් ගිණුමේ එක වාර්තා වෙලා තියෙනවා තැන්පත් කළා කියලා. නමුත් බැංකු ප්‍රකාශනයේ බැර වෙලා නැහැ. එහෙම වුණාම විශේෂයෙන් අසමානයි. ඒක මුදල් ගිණුමේ වරදක් නෙවෙයි ඒක. මුදල් පොතේ වරදක් මුදල් ගිණුමේ වරදක් හෝ අඩුපාඩුවක් නෙවෙයි. නමුත් නිෂ්කාසන කටයුතු අවසන් නොවීම හේතුවෙන් බැංකුව අපේ ගිණුමට බැර කරලා නැහැ. ඒතර ඒක අසමානතාවට හේතුවක්. හැබැයි මුදල් ගිණුමේ වරදක් නෙමෙයි. ඒ නිසා අපි සංශෝධිත මුදල් ගිණුමට මේක ගන්නෙ නැහැ. නමුත් අසමානතාවට හේතුවක්. ඒතර මේක තමයි බැංකු සසුදුම් විස්තරයට යන්නේ. බැංකු සසුදුම් ප්‍රකාශනට ගන්නේ ඔය මුදල් ගිණුමේ නිවැරදි ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග තවදුරටත් අසමාන වීමට බලපෑ හේතුන් තමයි බැංකු සසුදුම් විස්තරයට ගන්න. එකක් මොකක්ද එනම් උපලබ්ධ නොවූ චෙක්පත්. ඒ වගේම නිතර ඇති වෙන අනෙක් එක තමයි ඉදිරිපත් නොකළ චෙක්පත්. ඉදිරිපත් නොවූ චෙක්පත්. මොනවද ඉදිරිපත් නොවූ චෙක්පත් කියන්නේ? ව්‍යාපාරයේ විසින් නිකුත් කර ඇති නමුත් මේ වන විටත් බැංකු ගිණුමට ඉදිරිපත් වෙලා නැති චෙක්පත්. චෙක්පත් ලාභීන් තවම බැංකුවට ඉදිරිපත් කරලා මුදල් ලබාගෙන නැති චෙක්පත් අපි කියනවා ඉදිරිපත් නොවූ චෙක්පත්. අපි චෙක්පත් නිකුත් කළා. නිකුත් කළ අවස්ථාවේදීම මුදල් පාලන ගිණුමට බැර කළා. මුදල් ගෙවීම් ජර්නලය හරහා ඒක මුදල් පාලන ගිණුමට බැර වෙනවා. නමුත් චෙක්පත් ලබාගත් උදවිය එම මාසය තුලදීම චෙක්පත බැංකුවට ඉදිරිපත් කර නැත්නම් ඒක අපි කියනවා ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒක ව්‍යාපාරයේ වරදක් හැම නෙමෙයි. ව්‍යාපාරයේ අඩුපාඩුවක් හැම නෙමෙයි. නමුත් මේ චෙක්පත බැංකුවට ඉදිරිපත් වුණාම තමයි බැංකුව සල්ලි ගෙවන්නේ. ඉතින් බැංකුව සල්ලි ගෙවන්නේ නැහැ. බැංකුව සල්ලි ගෙවන්නේ නැහැ කියන්නේ අපේ ජංගම ගිණුමෙන් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ බැංකු ප්‍රකාශනේ නැහැ ඒක. ඒතර මුදල් ගිණුමේ තියෙනවා චෙක්පත නිකුත් කළා කියලා හැබැයි බැංකු ප්‍රකාශනේ අඩු වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ශේෂන් දෙක අසමාන වෙනවා. නමුත් ඒක මුදල් පොතේ වරදක් හෝ අඩුපාඩුවක් නෙවෙයි. ඒ නිසා ඒක සංශෝධිත මුදල් ගිණුමට යන්නේ නැහැ. අසමානතාවට හේතුවක් අනිවාර්යෙන් බැංකු සසුදුමට යා යුතුයි. හරිද? මුදල් ගිණුමේ නිවැරදි ශේෂය තවදුරටත් බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවන්න බලපාන ප්‍රබල හේතුවක් තමයි ඉදිරිපත් නොවූ චෙක්පත්. මෙම චෙක්පත් දෙවර්ගය තමයි බොහෝ අවස්ථාවලදී බොහෝ බැංකු සසුදුම් විස්තරවලදී අපි ඇතුළත් කරන්නේ. උපලබ්ධ නොවූ චෙක්පත් හා ඉදිරිපත් නොවූ චෙක්පත්. මීට අමතරව මුදල් ගිණුමේ නිවැරදි බැංකු ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය අතර වෙනසක් ඇති වෙන්න පුළුවන් තවත් හේතුවක් තියෙනවා. ඒක අපි කෙටියෙන් කියමු බැංකු දෝෂ. දැන් බැංකු ප්‍රකාශනයේ දෝෂ. ඒ කියන්නේ අපේ පැත්තෙන් නෙමෙයි ව්‍යාපාරයේ පැත්තෙන් නෙමෙයි බැංකුවේ පැත්තෙන් වෙච්ච වැරදි. කියන්නේ බැංකුව අපේ ජංගම ගිණුමට යම් වටිනාකමක් හර කිරීමේදී බැර කිරීමේදී ඒ වගේ බැංකු ප්‍රකාශනය ගණනයේ සංඛ්‍යා ගැලපීමේදී ගණනය කිරීමේදී බැංකුවේ පැත්තෙන් වරදක් වෙලා නම් එයත් බලපානවා මුදල් ගිණුමේ නිවැරදි ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවන්න. ඉතින් මම කලින් සඳහන් කළා වගේ බැංකුවේ පැත්තෙන් දෝෂ සිදුවීමට තියෙන අවකාශ ගොඩාක් අඩුයි. නමුත් නැතුවම නෙවෙයි. යම් හේතුවකින් බැංකු ප්‍රකාශනයේ වරදක් තිබුණොත් මෙන්න මේ වගේ දෝෂ අපි වෙනත් ගනුදෙනු කරුවෙක් තැන්පත් කළ චෙක්පතක් බැංකුව අපේ ගිණුමට බැර කරලා. එහෙම නැත්නම් අපි තැන්පත් කළ චෙක්පතක වටිනාකම බැංකුව වැරදි වටිනාකමක් අපේ ගිණුමට ඇතුළත් කරලා. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයේ ගණනය කිරීමේ ශේෂය රුපියල් 1000ක් වැඩියෙන් ඇවිල්ලා හෝ අඩුවෙන් ඇවිල්ලා. ආදී වශයෙන් බැංකු දෝෂ තියෙන්න පුළුවන්. කොහොම නමුත් බැංකුවේ පැත්තෙන් ගනුදෙනු වාර්තා කරනකොට දෝෂ ඇති වෙලා නම් එයත් අපි සලකන්නේ අසමානතාවයට හේතු වශයෙන්. එතකොට නිතර සිදු වෙනවා මෙන්න මේ දෙවර්ගය බැංකු දෝෂත් කලාතුරකින් සිදු වෙන්න පුළුවන්. මේ කරුණු තුන තමයි මුදල් ගිණුමේ නිවැරදි ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවීමට බලපාන හේතු. ඒතර මේ කරුණු තුන තමයි අපි බැංකු සසුදුම් ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ. බැංකු සසුදුම් ප්‍රකාශනයට කරන්නේ මොකද්ද? බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා කිව්වේ මොකද්ද? යම් දිනක මුදල් ගිණුමේ නිවැරදි ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවන්නේ කවර හේතුන් නිසාදයි පෙන්වන ප්‍රකාශනය බැංකු සසුදුම් ප්‍රකාශනය. එම ප්‍රකාශනයට ඇතුළත් වන හේතු තුන තමයි මෙන්න මේක.
තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත්, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් හා කලාතුරකින් සිදුවිය හැකි බැංකු දෝෂ. මෙන්න මේ කාරණා තුන තමයි තුනෙන් බොහෝ විට තියෙන මේ අංක 1 සහ 2 බැංකු සසුදුම් ප්‍රකාශනයේ මගින් අපි ඉදිරිපත් කරන්නේ, ගැළපීම කරන්නේ. පැහැදිලි නේද? හොඳයි. ඊට පස්සේ තියෙනවා බැංකු සසුදුම් විස්තරය පිළියෙල කිරීම. කොහොමද බැංකු සසුදුම් ප්‍රකාශනය හදන්නේ කියලා මේ කියන්නේ. බලන්න මේ කියලා තියෙන කාරණා මුදල් ගිණීමේ ශේෂය සංශෝධනය කිරීමෙන් පසු බැංකු සසුදුම් ප්‍රකාශනය පිළියෙල කරනු ලබයි. හරිද? right. මුදල් ගිණීම මුලින්ම සංශෝධනය කරනවා, ඒක ශේෂය ගන්නවා. අරගෙන දැන් බැංකු සසුදුම් ප්‍රකාශනය හදනවා. හරි සරල කාරණා දෙකක් තියෙන කරන්න. බැංකු සසුදුම් ප්‍රකාශනය මෙන්න මේ වගේ ලේඛනයක් බැංකු සසුදුම් ප්‍රකාශනය මෙන්න මේ වගේ ලේඛනයක්. මේ ලේඛනය මෙන්න මෙහෙම අපි පත් කළොත් බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා උඩින් දාන ව්‍යාපාර ඒකකේ නම හා බැංකු සසුදුම් ප්‍රකාශනය හදන දිනය. සාමාන්‍යයෙන් බැංකු සසුදුම් ප්‍රකාශනයක් හදන්නේ මාස අවසාන දිනට, එදා දිනේ දාලා දිනට බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා ලියනවා. මේක අපි උඩින්ම දාගන්න ඕනේ මුදල් ගිණීමේ සංශෝධිත ශේෂය. මුදල් ගිණීමේ සංශෝධිත ශේෂය. එමෙතන සංශෝධිත මුදල් ගිණුම අනුව ශේෂය. සංශෝධිත මුදල් ගිණුම අනුව ශේෂය. නැතිනම් මුදල් ගිණීමේ නිවැරදි ශේෂය. උතර මුදල් ගිණීමේ ශේෂය කියන්නේ මුදල් ගිණුම අනුව බැංකු ශේෂය තමයි. බොහොම සරලයි. මේකට එකතු කරන්නට ඕනි එදිනට පවතින නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. මං කියන්නේ බැංකු සසුදුම් ප්‍රකාශන වලට යන්න පුළුවන් කරුණු තුනයි තියෙන්නේ. මොකද්ද? උපලබ්ධ නොවූ චෙක්පත්, ඉදිරිපත් නොකළ චෙක්පත් හා බැංකු දෝෂ. ඕකෙන් වැඩිපුරම තියෙන්නේ මොනවද? ඉදිරිපත් නොකළ චෙක්පත් හා උපලබ්ධ නොවූ චෙක්පත්. උතර මාසයේ අවසානයේ තිබෙන ඉදිරිපත් නොකළ චෙක්පත් මේකට අපි එකතු කරන්න ඕනේ. ඉතින්දී චෙක්පත් තියෙනවා නම් කිහිපයක් චෙක්පතේ අංකයත් එක දාලා අංකය මේ අහවල අංකය දාලා චෙක්පත මේක ඊට අංක 1 තව තියෙනවා අංක 2 ඒ ආදි වශයෙන් චෙක්පත් කිහිපයක් තියෙනවා. ඒ ඔක්කොම පළවෙනි තීරුවට දාලා එකතු කරනවා මෙතනට. අපි මේකට එකතු කරනවා. හරි. මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂයට මාසයේ අවසානයේ පවතින ඉදිරිපත් නොවූ චෙක්පත් වල අගය එකතු කරනවා. එකතු කළා එන උත්තරෙන් අපි අඩු කරන්න ඕනේ මාසයේ අවසානයේ පවතින උපලබ්ධ නොවූ චෙක්පත්. ඒ උපලබ්ධ නොවූ චෙක්පත් උනත් චෙක්පත් කිහිපයක් තිබෙනවා නම් චෙක්පත් කිහිපයක් තියෙනවා ළමයි අපි කරන්න ඕනේ චෙක්පත් වල අංකයත් අපි දානවා. අපි තු අංක අහවල් දාන අංකය චෙක්පතේ වටිනාකම දානවා. තවත් චෙක්පත් තියෙන පුළුවන්. එහෙම කිහිපයක් තියෙනවා නම් ඒ අංකත් එක අරගෙන උපලබ්ධ නොවූ චෙක්පත් වල එකතු කරනවා මෙතනට. හරි මේ උත්තරෙන් අඩු කරනවා. දැන් උත්තරයක් එනවා අපි තුමු බැංකු දෝෂ නැහැ කියලා. බැංකු දෝෂ තියෙන කලාතුරකින්නේ. සාමාන්‍ය තත්ත්වයක් යටතේ හදන බැංකු සසුදුම් විස්තරයක දකින්න පුළුවන් මේ කරුණු දෙක. මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂයට එදිනට පවතින ඉදිරිපත් නොවූ චෙක්පත් වල එකතු කරන්න, උපලබ්ධ නොවූ චෙක්පත් වල අඩු කරන්න. එන උත්තරය තමයි ඔබේ ගන්න හරි නම් මේ උත්තරය තමයි බැංකු ප්‍රකාශන අනුශේෂය. එන උත්තරය තමයි බැංකු ප්‍රකාශන අනුශේෂය. උතර බොහෝ අවස්ථාවලදී අපිට හදන්න ලැබෙන බැංකු සසුදුම් ප්‍රකාශන ගණන් වලදී ඔය කරුණු දෙක පමණයි ගැලපෙන්නේ. හරිම මතක තියාගන්න පහසුයි. මුදල් ගිණීමේ සංශෝධිත ශේෂයට ඉදිරියට පවතින ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම එකතු කරන්න, උපලබ්ධ නොවූ චෙක්පත් වල වටිනාකම අඩු කරන්න. එහෙම කළාම උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. ඒ වගේම සමහරක් විට මම කලින් කිව්වා වගේ
කලාතුරකින් හරි සිදුවිය හැකි බැංකු දෝෂ තියෙන පුළුවන්. බැංකු ප්‍රකාශනයේ දෝෂ තියෙන පුළුවන්. එවැනි තත්ත්වයක් ආවොත් මේ චෙක්පත් දෙවර්ගයට අමතරව එම බැංකු දෝෂත් ගැලපීම කළ යුතුයි. දැන් මේ බලන්න. එමෙතින් බැංකු සසුදුම් ප්‍රකාශනයේ පිළිල කිරීම බලන්න. මුදල් ගිණීමේ ශේෂය සංශෝධනය කිරීමෙන් පසු බැංකු සසුදුම් ප්‍රකාශනයේ පිළිල කරනු ලබයි. එහිදී මුදල් ගිණීමේ සංශෝධිත ශේෂයට එම කාලය තුළ බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් වල අගය. හරි නේද? ඉදිරිපත් නොකළ චෙක්පත් වල අගය මොකද කරන්න ඕනේ? ඉදිරිපත් නො චෙක්පත් වල අගය මෙතින් ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම එකතු කළ යුතුය. හරිනේ? එම කාලය තුළ උපලබ්ධ නො චෙක්පත් වල අගය මොකද කරන්න ඕනේ? අඩු කරන්නට ඕනේ. ඔය දෙක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඉදිරිපත් නො චෙක්පත් වල අගය එකතු කරනවා. උපලබ්ධ නො චෙක්පත් වල අගය අඩු කරනවා. ඊට පස්සේ කියනවා තවදුරටත් බැංකුව විසින් ගනුදෙනු වාර්තා කිරීමේදී සිදුවී ඇති වැරදි හා අඩුපාඩු ඇතනම් සුදුසු පරිදි ඒවා එකතු කිරීම හෝ අඩු කිරීම කළ යුතුයි. සුදුසු පරිදි මම කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඊළඟට ගැළපීම් වලින් පසු බැංකු ප්‍රකාශන ශේෂය ලැබේ. ඒ කියන්නේ මේ කරුණු ගැළපීම් කළාම එකතු කිරීම අඩු කළාන් පස්සේ යටින් උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශනයේ ශේෂය. දැන් බලන්න මේ දැක්වෙන්නේ බැංකු සසුදුම් ප්‍රකාශනයක සවිස්තරාත්මක තත්ත්වයක්. ඒ කියන්නේ කරුණු සියල්ලම ඇතුළත් වෙන අවස්ථාවක තත්ත්වය. උඩි ව්‍යාපාරිකයෙකුගේ නම බැංකු සසුදුම් හදන දිනය බැංකු සසුදුම් ප්‍රකාශනය. අපි උඩින්ම දාගන්නවා මුදල් පාලන නැත්නම් මුදල් ගිණීමේ සංශෝධිත ශේෂය. එකතු කරනවා එකක් අපි දැන්ටම දන්නවා ඉදිරිපත් නොවු චෙක්පත්. ඒ වගේම මම කියවනේ බැංකු ප්‍රකාශනයේ දෝෂ තියෙන පුළුවන් කියලා. බැංකු ප්‍රකාශනයේ තියෙන පුළුවන් දෝෂත් අපිට ලඝු කරන්න පුළුවන් කරුණු දෙකකට. බැංකු ප්‍රකාශන ශේෂයේ වැඩියෙන් දැක්වෙන දෝෂ, බැංකු ප්‍රකාශන ශේෂයේ අඩුවීමට බලපාන දෝෂ. කිසියම් හේතුවක් නිසා බැංකුවේ වෙච්ච වරදක් නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂයේ වැඩියෙන් නම් දැක්වෙන්නේ. බැංකුවේ වෙච්ච දෝෂයක් නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂයේ වැඩියෙන් දැක්වෙනවා නම් මේ බලන්න. ඒ වැඩියෙන් දැක්වෙන කරුණු එකතු කරන්නට ඕන. ඉදිරිපත් නො චෙක්පත් එකතු කරනවා කොහොමද? ඒ වගේම තව එකතු කරන දෙයක් තමයි බැංකු දෝෂ වලින් බැංකු ප්‍රකාශනයේ ශේෂයේ වැඩියෙන් දැක්වෙන කරුණු. අපි තුන් බැංකුව අපේ ගිණුමට වැරදීමකින් වෙන කෙනෙක්ගේ චෙක්පතකගේ බැර කරලා. ඒක ඒ නිසා බැංකුවේ ශේෂය වැඩි නේ. අපි ඒක එකතු කරන්න ඕනේ. එහෙනම් එකතු කරලා උත්තරේ ගන්නවා. අඩු කරනවා ඔබ දන්නවා දැන්ටමත් අඩු කරන එක දෙයක් මොකද්ද? උපලබ්ධ නො චෙක්පත්. ඒ වගේම බැංකු දෝෂ අඩු කරන්නේ මෙන්න මේ වගේ හේතුවක්. බැංකුවේ වෙච්ච දෝෂයේ හේතුවෙන් බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුවෙන් දැක්වෙනවා නම් අන්න ඒ කාරණය අඩු කරන්නට ඕනේ. අපි ගණන් වලදී තවදුරටත් පැහැදිලි කරගමු. බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩියෙන් දැක්වෙන දේ එකතු කරන්න ඕනේ. බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුවෙන් දැක්වෙන දේ අඩු කරන්න ඕනේ. ඉදිරිපත් කරන චෙක්පත් උපලබ්ධ නො චෙක්පත් වලට අමතරව. එහෙම ගැළපීම කළාම අවසාන උත්තරය වශයෙන් මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශනයේ ශේෂය. මෙන්න මේ විදිහට තමයි ළමයි බැංකු සසුදුම් විස්තරයක් සාදන්නේ. පැහැදිලිද? ඒතර බැංකු සසුදුම් විස්තරය සාදනකොට දැන් උත්තර බලන්න ඒකේ අපිට පියවර තුනක් දකින්න පුළුවන් නේ. එක මුලින්ම කරන්නේ වෙනසට හේතු හොයාගන්න එක. මුදල් ගිණීමේ සහ බැංකු ප්‍රකාශනයේ ශේෂ අසමාන වන්නේ ඇයි? වෙනසට හේතු සොයා ගැනීම. හේතු සොයන ආකාරය අපි දෙවනු අධ්‍යයනය කරමු. ඒක තමයි පළවෙනි පියවර. දෙවන පියවර එම හේතු අතරින් මුදල් ගිණීමේ වෙච්ච වැරදි අඩුපාඩු මගහැරීම් හඳුනාගෙන මුදල් ගිණීම සංශෝධනය කරන එක. ඊළඟට එම මුදල් ගිණීමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග තවදුරටත් සමාන වෙන්නේ නැත්නම් එකඟ නොවන්නේ නම් බැංකු සසුදුම් ප්‍රකාශනය හදන එක. එතෙන්දි මොකද කරන්නේ? අර මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂය උඩින්ම දා ගන්නවා. සංශෝධිත මුදල් ගිණීමේ ශේෂය එකතු කරනවා. ඉදිරිපත් නො චෙක්පත් අඩු කරනවා. උපලබ්ධ නො චෙක්පත්. ඔය දෙකන සාමාන්‍යයෙන් තියෙන්නේ. ඊට අමතරව බැංකුවේ දෝෂ තිබුණොත් දෝෂය හඳුනා ගන්න හරියට මොකද්ද කියලා. දෝෂය නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩියෙන් දැක්වෙනවා නම් ඒක මුදල් ගිණීමේ ශේෂයට එකතු කරන්න ඕනි. දෝෂය නිසා බැංකු ප්‍රකාශන ශේෂය අඩුවෙන් දැක්වෙන නම් මුදල් ගිණීමේ ශේෂයෙන් අඩු කරන්න ඕන. එවිට උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය. මම මේ කතා කළේ
මුදල් ගිණීමේ වාසිදායක ශේෂයක් පවතින අවස්ථාවක බැංකු සැසඳුම් විස්තරය හදන ආකාරය. මුදල් ගිණීමේ වාසිදායක තත්ත්වයක් තියෙන අවස්ථාව. ඒ කියන්නේ මුදල් ගිණීමේ හර ශේෂයක් තියෙන අවස්ථාවක. නමුත් සමහරක් වෙලාවට අපේ මුදල් ගිණීම සංශෝධනය කළාම ඒ අවසාන ශේෂය අයිරා ශේෂයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවාසිදායක ශේෂයක් ඇති වෙන්නත් පුළුවන්. අයිරා ශේෂයක් ලැබුණාම එහිදී අභ්‍යාසයේ විසඳන ආකාරය විකල්ප ක්‍රම දෙකක් තියෙනවා. මුදල් ගිණීමේ ලැබිලා තියෙන අයිරා ශේෂයක් නම් ඒ වගේ අවස්ථාවක බැංකු සැසඳුම් විස්තරයේ සෑදීමේ විකල්ප ක්‍රම දෙකයි. ඉන් එක් ක්‍රමයක් තමයි බහුල වශයෙන් භාවිතා කරන ක්‍රමය තමයි මේ අයිරා ශේෂයක් තියෙනකොට මේ අයිරාව අපි ඍණාගයක් වශයෙන් සලකනවා. ඒ කියන්නේ අයිරාවට වරහණක් දානවා. අයිරාවක ඍණාගයක්සේ සලකලා එම උත්තරයට වරහණක් දාගන්නවා. ඒතර මේක ඍණ ඉලක්කමක්. ඊට පස්සේ මේ සංඛ්‍යාවේ මේක ඍණ ඉලක්කමක්සේ සලකලා සාමාන්‍ය ගණිතයට අනුව මේ ඍණාගයක්සේ සලකලා මේ එකතු කිරීම අඩු කිරීම කරනවා. ඒතර ලැබෙන උත්තර ඍණාවොත් බැංකු ප්‍රකාශන අනුව තියෙන අයිරාවක්මයි. ලැබෙන උත්තර ධනාගයක් આવොත් බැංකු ප්‍රකාශන අනුව වාසිදායක ශේෂයක්. ඒතර අයිරාවක් සම්බන්ධ ගණනකදී කරන්න ඕන ලෙහෙසිම ක්‍රමය තමයි අයිරාවක් නම් ඍණ වරහණක් දාගන්න උත්තරේට. එහෙම නැත්නම් පුළුවන් මෙහෙම කරන්න. මුදල් ගිණීමේ ශේෂ අයිරාව කියලා ලියලා මේ කරුණු දෙක අනිත් පැත්ත හරවනවා. එකතු කරන කරුණු වාසිදායක ශේෂයකද එකතු කරන කරුණු අඩු කරනවා. අඩු කරන කරුණු එකතු කරනවා. ඒ කියන්නේ මේ එකතු කළා කියලා ලියපු කරුණු අඩු කරනවා. අයිරාවක් නම්. අඩු කළා කියපු කරුණු එකතු කරනවා. ඒ දෙවෙනි විකල්ප ක්‍රමය. මම හිතන්නේ ඊට වඩා ලෙහෙසි අපිට අතන අයිරාවකදී එක වරහණක් දැම්මම ඇති. ඒතර හැම වෙලාවෙම එකතු වෙන්නේ එකම දෙයමයි එතකොට. ඉදිරිපත් නෝචෙක්පත් එකතු වෙනවා, උපලබ්ධ නෝචෙක්පත් අඩු වෙනවා. අයිරාවට අපි වරහණක් දාගත්තාම උත්තරේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම සම්ප්‍රදායක් වශයෙන් සාමාන්‍ය බැංකු සැසඳුම් විස්තරය හදන්නේ මුදල් ගිණීමේ ශේෂයෙන් පටන් අරගෙන. මුදල් ගිණීමේ නිවැරදි ශේෂයෙන් පටන් අරගෙන. අතන උත්තරේ වශයෙන් එන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශන ශේෂය. ඔක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. බැංකු සැසඳුම් ප්‍රකාශනයක් අපිට හදන්න පුළුවන් බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් අරගෙන. මේකෙන් පටන් අරගෙන හදන්නත් පුළුවන්. එහෙමනම් උත්තරේ එන්නේ මුදල් ගිණීමේ නිවැරදි ශේෂය. හැබැයි එතින්ද නම් ගලපගන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලා බැංකු සැසඳුම් විස්තරය බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් පටන් ගන්නවා නම් උඩින් බැංකු ප්‍රකාශන ශේෂය දාන්නට ඕනි. එතනදී එකතු කිරීම සහ අඩු කිරීම මේ මුදල් ගිණීමේ වාසිදායක මුදල් ගිණීමේදී කල්පනා ආකාරයේ ප්‍රතිවිරුද්ධ ආකාරයට මුදල් ගිණීමේ ශේෂයෙන් පටන් ගත්තාම එකතු කරන්නේ මොනවද? ඉදිරිපත් නෝචෙක්පත් අඩු කරන්නේ උපලබ්ධ නෝචෙක්පත්. බැංකු දෝෂයත් මේ විදිහටනේ. ඔයාලා බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් පටන් ගන්න හදනවා නම් ඒතර එකතු කරන්නේ අඩු කරන්නේ මේව කන පිට හරවලා අනිත් පැත්ත. එහෙනම් එකතු කරන්නේ උපලබ්ධ නෝචෙක්පත් අඩු කරන්නේ ඉදිරිපත් නෝචෙක්පත්. බැංකු දෝෂත් ඒ ආකාරයටම. ඒ කියන්නේ මුදල් ගිණීමේ ශේෂයෙන් පටන් ගන්නකොට එකතු කරන දේ බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් ගන්නව නම් අඩු කරන්නට ඕන. මුදල් ගිණීමේ ශේෂයෙන් පටන් ගන්නකොට අඩු කරන දේ බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් ගන්නකොට එකතු කරන්නට ඕනේ. ඒතර බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් ගත්තා නම් උත්තරය වශයෙන් එන්නේ මුදල් ගිණීමේ නිවැරදි ශේෂය. ඔය විදිහට බැංකු සැසඳුම් ප්‍රකාශනය අපිට විවිධ ආකාරයට හදන්න පුළුවන්. නමුත් සාම්ප්‍රදායික ක්‍රමය තමයි මුදල් ගිණීමේ ශේෂයෙන් පටන් අරන් හදන එක. ඒතර වාසිදායක ශේෂයක් නම් විවෘතව තියන්න අයිරාවක් නම් වරහන් දාලා හදමු. අපි ඉදිරියේදී ගණන් වලදී අපි ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. ඊළඟට තියෙනවා දක්වලා බලන්න බැංකු සැසඳුම් ප්‍රකාශනයක් පිළිල කිරීමේ අරමුණු නැතිනම් ප්‍රයෝජන. ඇයි ව්‍යාපාර ආයතන බැංකු සැසඳුම් ප්‍රකාශන සාදන්න ඕනේ? හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශනයක් මාස්පත හදනකොට අපිට පුළුවන් දැනගන්න අපි නිකුත් කළ චෙක්පත් වලින් තවදුරටත් ඉදිරිපත් නොවු චෙක්පත් මොනවද? නිකුත් කළ චෙක්පත් වලින් තවදුරටත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් වල වටිනාකම හඳුනා ගන්න පුළුවන්. ඒක එක ප්‍රයෝජනයක්. දෙක අපි තැන්පත් කළ චෙක්පත් වලින් උපලබ්ධ නොවු චෙක්පත් හඳුනාගත හැකි වීම. අපි මේ වන විට බැංකුවේ තැන්පත් කළ තිබෙන චෙක්පත් වලින් තවදුරටත් නිෂ්කාශනය නොවු උපලබ්ධ නොවු චෙක්පත් මොනවද? ඒක හඳුනා ගන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශනයක් තුලින්. ඊළඟට බැංකු ගනුදෙනු සම්බන්ධ වංචාවන් හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි වැදගත් කාරණයක්.
ව්‍යාපාරයක් අකණ්ඩව බැංකු සැසඳුම් ප්‍රකාශනයක් හදනවා නම් බොහෝ මුදල් වංචාවන් හොයාගන්න පුළුවන්. අනාවරණය කරගන්න පුළුවන්. මොකද ව්‍යාපාරයක අකණ්ඩව බැංකු සැසඳුම් විස්තර හදනවා කියලා දැනගත්තාම මුදල් අංශයේ ඉන්න කට්ටිය වංචාවන් කරන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි යම්කිසි ව්‍යාපාරයක බැංකු සැසඳුම් ප්‍රකාශන නිසි ආකාරව හැදෙන්නේ නැත්නම් එතනදී මුදල් ගනුදෙනු කරන අය වංචාවක් නොකළොත් තමයි පුදුමයි. මොකද මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන්නේ බොහොම බලගතු ප්‍රකාශනයක්. වංචාවන් සේවකයෝ කරන්න පුළුවන්. හැබැයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ හරහා අනාවරණය වෙනවා. අපි ඒක ගණන් වලදී ඉදිරියට කතා කරමු. ඇයි සියල්ල සංසන්දනය වෙනවනේ. ඉතින්දී මුදල් ගනුදෙනු කරන අය නොයෙක් වංචාවන් එයා කරන්න පුළුවන්. හැබැයි අනාවරණය වෙනවා. ඒ නිසා බැංකු සැසඳුම් විස්තරය කියන ඉතාමත් හොඳ අභ්‍යන්තර පාලන විදියක් වශයෙන් සලකන්නේ. මේක හදනවා කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාලනයේ ඉතාමත්ම ක්‍රමවත්. වංචාවන් වැරදි පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. වංචාවන් විතරක් නෙමෙයි වැරදුනත් අපිට හඳුනා ගන්න පුළුවන්. වංචාවන් ඒ වගේම වැරදි. ඔක දෙකක් වශයෙන් කියවල කරුණු දෙකක් තමයි බැංකු ගනුදෙනු වල වෙලා තියෙන වංචාව හඳුනා ගන්න පුළුවන්. බැංකු ගනුදෙනු වල සිදු වෙලා තියෙන වැරදි හඳුනා ගන්න පුළුවන්. අර මං කිව්වේ චෙක් පත් වලගේ නිකුත් කළ චෙක් පත් වලගේ අඩුවෙන් සටහන් වෙලා වැඩියෙන් සටහන් වෙලා තැන්පත් කළ චෙක් පත් වලගේ අඩුවෙන් සටහන් වෙලා වැඩියෙන් සටහන් වෙලා ඒ වගේ වැරදි හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම හොඳ අභ්‍යන්තර පාලන ක්‍රමයක් ආයතනයක බැංකු සැසඳුම් මාස්පත හදනවා කියන්නේ හොඳ අභ්‍යන්තර පාලන ක්‍රමයක්. අර මම කලින් සඳහන් කළා වගේ වැරදි වලට පෙළඹෙනවා අඩුයි. වංචා කරන්න පෙළඹෙනවා අඩුයි. මේ හරහා බැංකු සැසඳුම් ප්‍රකාශනය තුලින්. ඒ නිසා මේක ප්‍රබල අභ්‍යන්තර පාලන ක්‍රමයක්. පැහැදිලිද? හොඳයි. මෙතන බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පිළිල කිරීමේ පියවරයන්. මොකද පළවෙනි පියවර මුදල් ගිණීමේ හා බැංකු ප්‍රකාශනයේ ශේෂයන්ගේ අසමානතාවයට හේතු සෙවීම. දැන් වෙනසට හේතු සෙවීම. මම කිව්වා පියවර තුන එක වෙනසට හේතු සෙවීමනේ. දැන් මේ වෙනසට හේතු සොයාගන්නේ කොහොමද? වෙනසට හේතු සෙවීම සඳහා අපිට ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙනවා අදාළ වෙනවා බැංකු ප්‍රකාශනයයි ඒ වගේම ව්‍යාපාරයේ මුදල් ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය හෝ මුදල් පාලන කිරීම. ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය තිබෙනවා නම් එහෙමයි නැත්නම් පාලන කිරීම. මොකද මුදල් ලැබීම් ජර්නලය කියන්නේ මුදල් පාලන කිරීම හරපැත්ත. මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ මුදල් පාලන කිරීම බැරපැත්ත. තොර ප්‍රධාන වශයෙන්ම බැංකු ප්‍රකාශනයේ සමග මෙම ජර්නල් සසඳීමක් කරන්න ඕනේ. එතෙන්දි මෙහෙමයි බලන්නේ මුදල් ලැබීම් ජර්නලයේ හා බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත සංසන්දනය කරන්න ඕනේ. මුදල් ලැබීම් ජර්නලයේ හා බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත සංසන්දනය කරන්න ඕනේ. ඉතින් බලන්න ඕනේ මුදල් ලැබීම් ජර්නලයේ සඳහන් වෙලා තිබෙන බැංකු ප්‍රකාශනයට බැර නොවූ ගනුදෙනු මොනවාද? ඒ වගේම බැංකු ප්‍රකාශනයට බැර වෙලා තිබෙන මුදල් ලැබීම් ජර්නලයේ එමෙත මුදල් පාලන කිරීමට හර නොවූ ගනුදෙනු මොනවාද? යම් ගනුදෙනුවක් ස්ථාන දෙකේදීම සටහන් වෙලා තිබෙනවා නිවැරදි වටිනාකමින් ඒක අපි හරි දාගන්න දෙපැත්තටම. ඒ කියන්නේ ගනුදෙනුව අසමානතාවට හේතුවක් නෙවෙයි. නමුත් මුදල් ලැබීම් ජර්නලයේ හෝ මුදල් පාලන කිරීමේ හරපැත්තේ තියෙන ගනුදෙනුවක් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ නැහැ කියන්නේ ඒක අසමානතාවට හේතුවක්. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙන ගනුදෙනුවක් මුදල් ලැබීම් ජර්නලයේ හෝ මුදල් පාලන කිරීමේ හරපැත්තේ නැහැ කියන්නේ ඒක අසමානතාවට හේතුවක්. ඒක ඒ ආකාරයෙන් සංසන්දනය කිරීම කරන්න ඕනේ. ඊළඟට සසඳන්න ඕනේ මුදල් ගෙවීම් ජර්නලය බැංකු ප්‍රකාශනයේ හරපැත්ත සමග. මුදල් ගෙවීම් ජර්නලයේ හෝ මුදල් පාලන කිරීමේ බැරපැත්ත. දෙකම එකමනේ. ඉතින්දිත් අර වගේම තමයි මුදල් ගෙවීම් ජර්නලයේ තුල තිබෙන ගනුදෙනු බලනවා බැංකු ප්‍රකාශනයේ හර වෙලා තිබෙනවද? ගනුදෙනු ස්ථාන දෙකේම නිවැරදිව සටහන් වෙලා නම් අපි හරියට දාගන්නවා. යම් ගනුදෙනුවක් මුදල් ගෙවීම් ජර්නලයේ තුල තිබෙනවා. හැබැයි මුදල් බැංකු ප්‍රකාශනය තුල නැහැ. ඒක අපි අසමානතාවට හේතුවක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේම ඒක අනිත් පැත්තත් වෙන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ හර වී තිබෙන ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ හෝ මුදල් පාලන කිරීම බැර වී තිබේද? යමක් දෙපැත්තෙම සටහන් වෙලා නම් අපි හරියට දාගන්නවා. නමුත් බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන ගනුදෙනුවක් මුදල් ගෙවීම් ජර්නලයේ තුල හෝ මුදල් පාලන කිරීම බැර වෙලා නැත්නම් ඒක අසමානතාවට හේතුවක්. ওই විදිහට අපි හරස් පරීක්ෂාවක් කරනවා ජර්නල් දෙකයි
බැංකු ප්‍රකාශනය. එකිනෙකට සම්බන්ධතා තිබෙන තීරු සංසන්දනය කරනවා. ඊට අමතරව කිසියම් මාසයක මුදල් පොතේ මුදල් ගිණුමේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයත් අසමාන ශේෂයන් වගේම ආරම්භක ශේෂයන් දෙකත් අසමාන නම් ඒකට හේතු සාධක වෙන්නේ පසුගිය මාසයේ අවසානයේ පවතින උපලබ්ධ නොවු චෙක්පත් හා පසුගිය මාසයේ අවසානයේ පවතින ඉදිරිපත් නොවු චෙක්පත්. ඒතර පෙර මාසයේ උපලබ්ධ නොවු චෙක්පත් පෙර මාසයේ ඉදිරිපත් නොවු චෙක්පත් අපි හඳුනාගන්නේ පෙර මාසයේ බැංකු සසුදුම් ප්‍රකාශනය තුලින්. ඒතර ආරම්භක ශේෂයෙන් අසමාන වී ඇති අවස්ථාවක පෙර මාසයේ බැංකු සසුදුම් ප්‍රකාශනයත් අපි සම්බන්ධ කරගන්නවා අසමානතාවයට හේතු හොයන්න. ඒක හේතු සෙවීමට එක සම්බන්ධ කරගන්න ආකාරය අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒක විශේෂ අවස්ථාවක් නිසා. අපි මුලින්ම ආරම්භක ශේෂයන් සමානයි කියලා සලකලා අවසාන ශේෂයෙන් අසමාන තත්ත්වයක් තියෙද්දී ශේෂයන් සංසන්දනය කරන ආකාරය මේ ආකාරයෙන් ගැලපීම කරන්නට ඕනේ. ඔය විදිහට අපි අසමානතාවට හේතු හොයාගත්තා කියමු. ඊළඟ පියවර මොකද්ද? ඒ හේතු අතරින් මුදල් ගිණුමේ පවතින වැරදි අඩුපාඩු මගහැරීම් හඳුනාගෙන මුදල් ගිණුම සංශෝධනය කරනවා. ඊළඟට එම මුදල් ගිණුමේ ශේෂය තවදුරටත් බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ වෙන්නේ නැත්නම් ඊළඟට මොකද අපි කරන්නේ? බැංකු සසුදුම් ප්‍රකාශනය හදනවා. එකඟ නොවන බලපාන හේතු මම කියවනේ ඉදිරිපත් නොකළ චෙක්පත් තිබුණොත් මාසයක උපලබ්ධ නොවු චෙක්පත් තිබුණොත් මාසයක හා කලාතුරකින් සිදුවන බැංකු දෝෂ තිබ්බොත් අවසාන ශේෂයන් නැවතත් අසමාන වෙනවා නේද? එම තත්ත්වය ගැලපීම සඳහා තමයි බැංකු සසුදුම් ප්‍රකාශනය සාදන්න ඕනේ. හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. බලන්න අභ්‍යාස සංඛ්‍යා 5. නන්දනගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනට මුදල් ගිණුමේ හර ශේෂය රුපියල් 7200යි. ඒ කියන්නේ මුදල් ගිණුමේ වාර්ෂික ශේෂය. නමුත් මෙය මෙදිනට ලැබුණු බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග සමාන නොවිය. මෙම ශේෂයන්ගේ වෙනසට මතු සඳහන් කරුණු බලපෑ ඇත. වෙනසට බලපාන කරුණු ඔබට දීලා තියෙනවා. 1. බැංකුවේ තැන්පත් කළ 4100ක චෙක්පතක් මෙතෙක් උපලබ්ධ වෙලා නැහැතුළු. 2. ව්‍යාපාරේ නිකුත් කළ චෙක්පත් වලින් 3000ක චෙක්පත් බැංකුවට ඉදිරිපත් කර නැහැ. 3. ව්‍යාපාරයේ ස්ථාවර නියෝගයන්ට අනුව බැංකුව විසින් ගෙවන ලද රුපියල් 1800ක රක්ෂණ ගාස්තුව මුදල් ගිණුමේ සටහන් වෙලා නැහැ. 4. මාසය තුළ ණයගැතියන්ගෙන් ඍජුවම බැංකුවට ලැබුණු 6500ක ප්‍රේෂණ මුදල් ගිණුමේ සටහන් වෙලා නැහැ. 5. බැංකුව විසින් අය කළ 450ක බැංකු ගාස්තුවක් මුදල් ගිණුමේ සටහන් වෙලා නැහැ. 6. මුදල් ගිණුමේ හරපැත්ත රුපියල් 1000ක් වැඩියෙන් එකතු වී ඇත. මේ තමයි මේ මුදල් ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශන ශේෂයයි අසමාන වීමට බලපාන තියෙන හේතු. ඊට පස්සේ බෙන් අහනවා අවශ්‍ය වන්නේ සංශෝධිත මුදල් ගිණුම. කියලා මුදල් ගිණුමේ ශේෂය නිවැරදි කරන ගිණුම. 2. මාර්තු 31 දිනට බැංකු සසුදුම් ප්‍රකාශනය. දැන් මේ ව්‍යාපාරයේ මුදල් ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශන ශේෂය අසමානයි. වෙනසට හේතු අපිට හොයාගන්න දෙයක් නැහැ. ගානේ දීලා තියෙනවා. අපිට තියෙන්නේ මුදල් ගිණුම සංශෝධනය කරන්න තියෙනවා. ඒකම බැංකු සසුදුම් විස්තරය හදන්න තියෙනවා. මේ දෙකම එකවර රූල් කරගත්තා නම් ලේසියි. ඒතර මුලින්ම රූල් කරන්න ඕනේ සංශෝධිත මුදල් ගිණුම මේ විදිහට සංශෝධිත මුදල් ගිණුම. ඒකම රූල් කරන්නට ඕනේ නන්දනගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනට බැංකු සසුදුම් ප්‍රකාශනය. මේ විදිහට රූල් කරන්න කුඩින් මෙහෙම ලියන්න පුළුවන්. නන්දනගේ ව්‍යාපාරය 2020 මාර්තු 31 දිනට මේක දිනට හදන්නේ බැංකු සසුදුම් ප්‍රකාශනය. ඔබට පුළුවන් උඩින්ම මෙහෙමත් ලියන්න. දැන් අපි මේක උඩින්ම ගන්න මොකද්ද? මුදල් ගිණුමේ නිවැරදි ශේෂය. දැන් සංශෝධිත ශේෂය නේද? අපි මෙහෙම ලියන්න පුළුවන් මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය. අපි තාම මේක දන්නේ නැහැ. පස්සේ ලැබුණාම අපි දාගමු. එකතු කළා. රූල් දෙකක් උතර යාලා ලියන අඩු කළා කියලා.
දෙකක් කරලා රුළු තුනක් කරලා යවලා යන්න අඩු කළා කියලා. දැන් අර අසමානතාවයට බලපාලා තියෙන කරුණු අතරින් උපලබ්ධ වූ චෙක්පත් ඉන්නේ බැංකු සැසඳුමට ඉදිරිපත් නොකළ චෙක්පත් ඉන්නේ බැංකු සැසඳුමට බැංකු දෝෂයක් තිබුණොත් ඉන්නේ බැංකු සැසඳුමට අනෙක් කරුණට කියන්නේ කොහරද මුදල් ගිණුමට. හරි ලේසි හඳුන ගන්න. ඕනම අභ්‍යාසයක අසමානතාවයට බලපාලා තියෙන හේතු හොයාගත්තාම ඉදිරිපත් නොවු චෙක්පත් උපලබ්ධ නොවු චෙක්පත් බැංකු දෝෂ කියන කරුණු තුන ඉන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේට. අනෙක් සියලුම කරුණු මුදල් පොතේ මුදල් ගිණුම වෙච්ච වැරදි හෝ මගහැරීම අඩුපාඩු. ඒ ඔක්කොම යන්නේ සංශෝධිත මුදල් ගිණුමට. හරි නේද? හොඳයි. එහෙමනම් බලන්න. right. දැන් බලන්න තොරතුරු නන්දනගේ ව්‍යාපාර 2020 මාර්තු 31 දිනට මුදල් ගිණීමේ හර ශේෂය 7200. ඒ කියන්නේ දැනට පවතින ශේෂය. අපි ඒක මුලින්ම සංශෝධිත මුදල් ගිණුමට දාගමු. හර පැත්තේ ශේෂය වශයෙන් 3.31 ශේෂය හර ශේෂයක් නේ කිව්වේ නේද 7200යි. මුලින්ම දැන් බලන්න අසමානතාවයට බලපාන තියෙන හේතු එකින් එක බැංකුවේ තැන්පත් කළ 4100ක චෙක්පත් උපලබ්ධ වෙලා නැහැ. උපලබ්ධ නොවු චෙක්පත්. උපලබ්ධ නොවු චෙක්පත් යන්නේ මුදල් ගිණුමටද බැංකු සැසඳුම් ප්‍රකාශනයටද? බැංකු සැසඳුම් ප්‍රකාශනයට. උපලබ්ධ නොවු චෙක්පත් මොකද කරන්නේ? දැන් බැංකු සැසඳුම් ප්‍රකාශනෙන් මම හැම වෙලාවම කියවනේ මුදල් ගිණුම විශේෂය පටන් ගන්නවා නම් ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරනවා උපලබ්ධ නොවු චෙක්පත් අඩු කරනවා. එහෙනම් උපලබ්ධ නොවු චෙක්පත් වලගේ 4100යි බැංකු සැසඳුම් ප්‍රකාශන දෙක අඩු කරන්නට ඕනේ. අපි අඩු කිරීම වල ලියනවා උපලබ්ධි නොවු චෙක්පත් අපි දැනට බලමු දිනුට දාලා තියාගමු 4100යි. ඊළඟ කාරණේ ව්‍යාපාර නිකුත් කළ චෙක්පත් වලින් 3000ක චෙක්පත් බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් නොවු චෙක්පත් කොහරද යන්නේ? මුදල් ගිණුමටද බැංකු සැසඳුමටද? බැංකු සැසඳුමට. ඉදිරිපත් නොවු චෙක්පත් බැංකු සැසඳුමේදී එකතු කරනවා. අපි එකතු කිරීම වල දාගමු බැංකු සැසඳුමේදී කී ඉලක්කම තිබුණේ 3000 නේද? ඉදිරිපත් නොවු චෙක්පත් කියලා 3000ක් අපි එකතු කරමු. එකතු කිරීම වල දානවා ඉදිරිපත් නොවු චෙක්පත් එක පළමු තිරුට දාගන්න 3000යි. බලන්න ඊළඟ කාරණය අංක 3. ව්‍යාපාරයේ ස්ථාවර නියෝගයන්ට අනුව බැංකුවගේ වූ රුපියල් 1800ක රක්ෂණ වාරිකය මුදල් ගිණුම සටහන් වෙලා නැහැ. ස්ථාවර නියෝගයක් අනුව බැංකුව ගෙවලා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ තියෙනවා. මුදල් ගිණුම සටහන් වෙලා නැහැ. එහෙනම් යා යුතු කොහරද මුදල් ගිණුමට? එහෙනම් මුදල් ගිණුම සංශෝධිත මුදල් ගිණුමට ගන්න ඕනේ ඒක. දෙක ලැබීමක්ද ගෙවීමක්ද? ගෙවීමක්. බැංකු ප්‍රකාශනයේ හර නම් මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. මුදල් ගිණුම බැර වෙනවා ස්ථාවර නියෝග. එක්දාස් 800යි. රක්ෂණ වාරික කියලා ලියුවත් කමකුත් නැහැ. බලන්න ඊළඟ ගනුදෙනුව මාර්තු මාසය තුල ණයගැතියන්ගෙන් ලැබුණු 6500ක ප්‍රේෂණයක් මුදල් ගිණුම සටහන් වෙලා නැහැ. ඒකත් මුදල් පොතේ මුදල් ගිණුම වෙච්ච මගහැරීමක් ණයගැති ලැබීමක් නේ. මුදල් ගිණුම හර වෙන්න ඕනේ. බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙනවා. මුදල් ගිණුම හර වෙන්න ඕනේ. සංශෝධිත මුදල් ගිණුම හර වෙන්න ඕනේ. ණයගැති ප්‍රේෂණ නේද? කීද වටිනාකම තිබුණේ? රුපියල් 6500ක් නේ. හර වෙනවා 6500ක්. ඊළඟ කරුණ බැංකුව විසින් අය කළ 450ක බැංකු ගාස්තු මුදල් ගිණුම සටහන් වෙලා නැහැ. ඒකත් මුදල් ගිණුමට යා යුතුයි. බැංකු ගාස්තු සහ බැංකු ගිණුම විශේෂය අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර. බැංකු ගාස්තු 450ක් මුදල් ගිණුම බැර වෙන්න ඕනේ නේද? මුදල් ගිණුම බැර. ඊළඟ කරුණ අවසාන කරුණ
මුදල් ගිරීමේ හර පැත්ත රුපියල් 1000ක් වැඩියෙන් එකතු වී ඇත. ඒකත් මුදල් ගිරීමේ දෝෂයක්. මුදල් ගිරීම හර පැත්ත 1000ක් වැඩි. එහෙනම් අනිවාර්යයෙන් මුදල් ගිරීමට යා යුතුයි. මොකද වෙන්න ඕනේ? හර පැත්ත 1000ක් වැඩි. මේ දැන් ශේෂය ඇවිල්ලා තියෙන හැම හර පැත්ත 1000ක් වැඩි. හර පැත්ත 1000ක් වැඩි නම් හර පැත්තෙන් 1000ක් අයින් කරන්න ඉවත් කරන්න ඕනේ. තමයි ගිණුම් වලදී හර පැත්තෙන් යමක් ඉවත් කරන්න ඕන නම් බැර කරන්න ඕනේ. බැර පැත්තෙන් යමක් ඉවත් කරන්න ඕන හර කරන්න ඕනේ. දැන් හර පැත්ත 1000ක් වැඩිනේ. දැන් 1000ක් අඩු කරනවා. අඩු කරනවා කියන්නේ මුදල් ගිරීමේ වැඩිවීම හර අඩුවීම බැරනේ. 1000ක් අඩු කිරීම නම් 1000ක් බැර කරන්න ඕනේ. වෙන හර අධි එකතුව. එච්චරයි. අසමානතාවයට බලපාන තිබුණ කරුණු 6ක් දෙකක් ගියා බැංකු සසුදුම් පත්‍රයට 4ක් ආවා මුදල් ගිණුමට. හරිම සරලයි නේ. දැන් මුදල් ගිණුම තුලනය කරලා ගමු අවසාන ශේෂය. නිවැරදි ශේෂය බලන්න කොහොමද එන්නේ කියලා. හර පැත්ත නේද වැඩි? ඔව් හර පැත්ත වැඩි. හර පැත්ත මුලින්ම එකතු කරනවා 0.0 2යි 7යි 7යි 13යි 13700යි 13700 බැර පැත්තට දාගමු. දාලා මෙතන වෙනස ගන්න. බලන්න වෙනස කීයද? 0යි 5යි 10 එකක් ඉතුරුයි. 9 4යි 13යි 4යි 17 එකක් ඉතුරුයි. 2යි 3යි 0යි 1යි 10450යි. වෙනස තන ශේෂය පහළට ගෙනාව 10450යි. ශේෂය ඉහළට ගෙනාව 10450යි. ඒ මොකද්ද මේ? මේ තමයි මුදල් ගිණීමේ නිවැරදි බැංකු ශේෂය. නමුත් මේ ශේෂය සමග බැංකු ප්‍රකාශනය සමාන වෙන්නේ නැහැ. බැංකු ප්‍රකාශන ශේෂය සමාන වෙන්නේ නැහැ. හේතුව ඉදිරිපත් වෙනකොට චෙක්පත් උපලබ්ධ වූ චෙක්පත් තිබුණානේ. ඒව නොතිබුණා නම් තමයි සමාන වෙන්නේ. එහෙනම් මේ ශේෂය තමයි දැන් අපි අතුලත් කරන්නේ බැංකු සසුදුම් පත්‍රයේ උඩින්ම. ඒකට තමයි ගලපා ගන්න ඉදිරිපත් වෙනකොට චෙක්පත් එකතු කරලා උපලබ්ධ වෙන චෙක්පත් අඩු කරනවා. අපි දාගමු මුදල් ගිණීමේ නිවැරදි ශේෂය 10450යි. දාගමු බැංකු සසුදුම් ප්‍රකාශනයට මෙහෙම මුදල් ගිණීමේ සංශෝධිත ශේෂය 10450යි. මේ ගණනේ ඉදිරිපත් වූ චෙක්පත් උපලබ්ධ වූ චෙක්පත් පමණයි තියෙන්නේ. බැංකු දෝෂ මොනක්වත් නැහැ. එහෙනම් එකතු කරලා අඩු කරලා ගන්න. එකතු කරන්න තියෙන 3000ක් නේ. 3000 එකතු කළාම 13450යි. අඩු වෙන්න තියෙන 4100ක්. අඩු කරන්න සම වරහන් දාන්න 4100 අඩු කරන්න ඕනේ. එන උත්තරේ තමයි බැංකු ප්‍රකාශන අනුශේෂය බලන්න දැන් 13450න් 4100ක් අඩු කරන්න. 0යි 5යි 4ක් ගියම 3යි 13න් 4ක් ගියම 9යි 9350යි. උතර බැංකු සසුදුම් ප්‍රකාශනයේ මුදල් ගිණීමේ ශේෂයෙන් පටන් ගත්තාම උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශන අනුශේෂය. මේ තමයි උත්තර ලියන ඉස්සරහින් බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. අපේ ගාන දීලා තිබුණේ නැහැ. ගාන දීලා තිබුණා නම් ශේෂය වෙන්නේ ඔක 9350යි. පැහැදිලි නේද? හරිම සරලයි. බැංකු සසුදුම් ගණන් වලදී මේක ගැටලුවක් කරගන්න එපා. ගාන හොඳට කියවන්න කියලා මුදල් සංචෝදිත මුදල් ගිණීමේ බැංකු සසුදුම් පත්‍රය එකපාරම රූල් කරගන්න. මුදල් ගිණීම ශේෂය උඩින්ම දාගන්නවා මුදල් ගිණීමට. ඊට පස්සේ වෙනසට බලපාලා තියෙන හේතු අතරින් උපලබ්ධ වූ චෙක්පත් ඉදිරිපත් වූ චෙක්පත් බැංකු දෝෂ තිබුණොත් බැංකු සසුදුමට ගන්න. අනිත් සියල්ලම සංචෝදිත මුදල් පොතට එන්නට ඕනේ. ඒවා අදාළ පරිදි හර බැර වෙන්නට ඕනේ. ශේෂය වැඩි වෙන ඒවා හර, ශේෂය අඩු වෙනවා බැර මුදල් ගිණීමේදී. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. අභ්‍යාස අංක 6. හොඳට බලන්න මම කියවනම් ගන්න. සීමිත බිංගෝ සමාගමේ 2018 සැප්තැම්බර් 30 වන දින මුදල් පාලන ගිණීමේ බැර ශේෂයක් වූ අතර එය එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවිය. මුදල් පාලන ගිණීමේ තියෙන බැර ශේෂයක්. ඒ කියන්නේ අයිරාවක් නේ. මේ තියෙන මුදල් පාලන ගිණීම ආරම්භක ශේෂය 50000ක් තියෙනවා. ලැබීම් තියෙනවා 280000ක්. ගෙවීම් තියෙනවා 342000ක්. අවසාන ශේෂය බැර. මෙතින් මුදල් පාලන ගිණීමේ ශේෂය බැර කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අයිරාවක්. දැනට මුදල් පාලන ගිණීමේ තියෙන බැර ශේෂයක්. මුදල් ගිණීමේ තියෙන බැර ශේෂයක්. ඒත් මුදල් ගිණීම කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණීමනේ. හරි. ඊට පස්සේ බලන්න තවදුරටත් සැප්තැම්බර් මාසයේ බැංකු ප්‍රකාශනය අපිට දෙනවා. ආරම්භක ශේෂය 50000යි.
බැර කිරීම තියෙනවා තැන්පත් 2,60,000ක්, හර කිරීම තියෙනවා 2,82,000ක්, ආපහු 15,000ක් රක්ෂණ ගාස්තු නිත්‍ය ගෙවීමක් බැංකු ගාස්තු 10,000ක්. ඒතර බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 30,000යි. ඒක වාසදායක ශේෂයක්. මොකද ආරම්භක ශේෂය වාසදායක ශේෂයක් තියෙන්නේ 50,000. අවසාන ශේෂයත් ඒ ගානම එහෙම වාසදායක පැත්තෙමයි 30,000. නමුත් මුදල් ගිණීමේ අවසාන ශේෂය බැර අයිරාවක් 12,000. බැංකුව කියන්නේ වාසදායක ශේෂය 30,000. ඊළඟට ඔබට තව දෙනවා අතිරේක තොරතුරු කිහිපයක් මේ විදිහට. අතිරේක තොරතුරු දෙකක් දෙනවා. එක රුපියල් 5,000ක චෙක්පත් තැන්පතුවක් වැරදීමකින් බැංකු ප්‍රකාශනයේ සටහන් කර ඇත. ඒ කියන්නේ බැංකු දෝෂයක්. බැංකුව අපේ ගිණුමට වැරදීමකින් 5,000ක චෙක්පතක් බැර කරලා තියෙනවා. බොහෝ විට වෙන ගනුදෙනු කරුවෙක චෙක්පතක් වෙන්නේ නැති අපේ ගිණුමට බැර කරලා තියෙනවා 5,000ක. ඒක බැංකු දෝෂයක්. ඒක අනිවාර්යයෙන්ම යන්නේ කොහටද? මුදල් ගිණුමටද බැංකු සැසඳුමටද? බැංකු සැසඳුමට. දෙක ඍජු ප්‍රේෂණ නිත්‍ය නියෝග බැංකු ගාස්තු පොත්වල සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශන ලැබීමෙන් පස්සෙලු. මේ ආයතනයේ පුරුද්දක් වශයෙන් බැංකු ප්‍රකාශන ලැබුණාම මුළු වාර්තා කරන්නේ බැංකු ගාස්තු නිත්‍ය නියෝග මත කරන ගෙවීම ඍජු ප්‍රේෂණ ඒවා. ඒ කියන්නේ අපි දැනගන්නේ බැංකු ප්‍රකාශන ලැබුණායින් පස්සේනේ. එහෙමනම් ඒකේ තේරුම මේ ගනුදෙනු කිසිවක් බැංකු ප්‍රකාශනයේ තියෙන මේ ගනුදෙනු කිසිවක් දැනට මුදල් ගිණුමේ වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ මුදල් ගිණුමේ තියෙන අත්හැරීම. ඒවා අනිවාර්යයෙන් මුදල් ගිණුමට නැවත ඇතුළත් කරන්න ඕනේ. ඔබෙන් ඉල්ලනවා උත්තර දෙකක්. සැප්තැම්බර් 33 වෙනිදාට සංශෝධිත මුදල් ගිණුම ඒ වගේ මෙදිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය. දැන් අපි මොකද කරන්න ඕනේ? ඉස්සල්ලාම අපි එමුනම් මේ ගිණුම් මේ අහලා තියෙන කොටස් දෙක රුල් කරන්න ඕනේ. රුල් කරන්න සංශෝධිත මුදල් ගිණුමක් ඒ වගේම බැංකු සැසඳුම් ප්‍රකාශනයක්. ඒතර සංශෝධිත මුදල් ගිණුමක් මේ වගේ රුල් කරන ටී ගිණුමක් ඊට පස්සේ රුල් කරන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශනයක්. මේ විදිහට අපි ලියමු සීමිත ව්‍යාපාර නම බින්ගෝ සමාගම පිටින ඉදිරි නියම කරනවා. කවදාද මේ හදන්නේ 2018 සැප්තැම්බර් 30 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය. මෙතනදී අපි උඩින්ම ලියන්නේ මොකද්ද? සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය නේද? සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය. අයිරාවක්ද වාසදායක අපි දන්නේ නැහැ. පස්සේ අපි දාගමු අයිරාවක් නම් වරහන්තු දාමු. අයිරාවක් නොවේ නම් වාසදායක තියෙන විවෘතව. පාලි අපි ලියමු එකතු කළා. මේල් දෙකක් හරි තුනක් හරි යවලා ලියන අඩු කළා කියලා. මොකද මේ ගානේ බැංකු දෝෂයකුත් තියෙනවානේ. හරි. ତොර බැංකු සැසඳුමට එන්නේ ඉදිරිපත් නොකළ චෙක්පත්, උපලබ්ධ නොවන චෙක්පත් බැංකු දෝෂ. අනිත් සියල්ල කොහරද යන්නේ? සංශෝධිත මුදල් ගිණුමට. පැහැදිලි නේද? හොඳයි. අපි යමු වෙන අභ්‍යාසය විසඳන්න එකිනෙකට. දැන් මේ ගණනේ අසමානතාවයට හේතු දීලා තිබුණාද නැද්ද? නැහැ. එහෙනම් මේ ගණන අපිට අර පියවරයන් තුනම අනුගමනය කරන්න වෙනවා. මුලින්ම වෙනසට හේතු හොයාගන්න වෙනවා. ඊට පස්සේ තමයි මුදල් ගිණුම සංශෝධනය කිරීම හා බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පෙළල කිරීම කරන්න වෙන්නේ. දැන් මෙතනදී ළමයි දැනට මුදල් ගිණුමේ දැනට පවතින ශේෂය කීයද රුපියල් 12000යි. හර ශේෂයක්ද බැර ශේෂයක්ද? බැර ශේෂයක්. අපි ඒක ඉස්සලාම දාගමු. ඒක තමයි සංශෝධනය කරන්නේ. අපි ඒක දාගමු සංශෝධිත මුදල් ගිණුමේ බැර පැත්තට. අයිරාවක් නැතින ශේෂය දැනට 930 ශේෂය. දැනට පවතින ශේෂය 12000ක අයිරාවක් නේ බැර. හරි. ඒක මුලින්ම දාගන්න එපා අපි. දැනට පවතින ශේෂය. දැන් අපි වෙනසට හේතු හොයන්නට ඕනේ. මම කියලා දුන්නා බොහොම සරල විදියක් වෙනසට හේතු හොයන ආකාරය. ඒ සඳහා අපි සසඳන්න ඕනේ බැංකු ප්‍රකාශනයයි මුදල් පාලන ගිණුමේ හර පැත්තයි බැර පැත්තයි. බැංකු ප්‍රකාශනයේ හර මුදල් පාලන ගිණුමේ බැර, බැංකු ප්‍රකාශනයේ බැර මුදල් පාලන ගිණුමේ හර. තියෙන ගනුදෙනු හරියාකාරව බලමු. අර අතිරේක කරුණක් වුව මතකද රුපියල් 5000ක චෙක් පතක් වැරදීමකින් බැංකුව බැර කළා කියලාත් කියලා තියෙනවා නේද? හරි. අපි ඉස්සෙල්ලාම එකිනෙක බලමු. මුදල් පාලන ගිණුමෙන් පටන් ගමු. ආරම්භක ශේෂය 50000යි. මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය 50000යි. බලමු බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය කීයද කියලා.
ආරම්භක ශේෂය කීයද 50යි. න ආරම්භක ශේෂයේ දෝෂයක් තියෙනවද? නෑ. දෙගොල්ලොම හරියට වාර්තා කරලා තියෙනවා. අපි නම් මෙහෙම පොඩි හරියක් දාගන්න. මෙතනත් හරි. ඒ වගේම මුදල් ගිණුමෙත් හරි. මුදල් ගිණුමෙත් ආරම්භක ශේෂය හරි. ආරම්භක ශේෂය වෙනසට හේතුවක් නෙමෙයි. ඊළඟ මුදල් ගිණුමේ හරපැත් තියෙනවා ලැබීම් 2,80,000ක්. ඔබ දන්නවා ලැබෙන හැම දෙයක්ම මේ අවස්ථාවේදීම බැංකුගත කරනවානේ. බැංකුවට යවනවානේ. ඒ කියන්නේ අපි බැංකුවේ තැන්පත් කරලා තියෙනවා 2,80,000ක්. ඒක තේරුම මේකයි. ව්‍යාපාරේ රුපියල් 2,80,000ක මුදල් හෝ චෙක්පත් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. බලන්න දැන් මේ චෙක්පත් හා මුදල් නිසියාකාරව බැංකුවට ලැබිලා නම් උපලබ්ධ වෙලා නම් බැංකුව බැර කරලා තියෙනවනේ 2,80,000ම. බලමු බැංකුව කීයක්ද බැර කරලා තියෙන්නේ කියලා. චෙක්පත් කියලා බැංකුව බැර කරලා තියෙන කීයද? 2,60,000යි. අන්න එතන දැන් ප්‍රශ්නයක් තියෙනවානේ. මුදල් ගිණුමේ හරපැත තියෙනවා 2,80,000ක්. බැංකුව බැර කරලා තියෙන කීයද? 2,60,000යි. ඒ 2,60,000 නුත් මතකයි අර කිව්ව කාරණේ. රුපියල් 5,000ක් බැංකුව වැරදීමකින් බැර කරලා තියෙනවා. ඒතර මේ තියෙන මුළු බැර කිරීමනේ. මේ මාසය තුළ බැංකුව අපේ ගිණුමට මුළු බැර කිරීම තියෙනවා 2,60,000ක්. මුළු බැර කිරීම කතාස් කරන්නේ තැන්පත් කිරීම වෙනුවෙන් බැර කිරීම තියෙනවා 2,60,000ක්. මේ 2,60,000න් 5,000ක චෙක්පතක් වැරදීමකින් බැර වූ වගයක්. එනේ මේ 2,60,000න් 5,000ක් අයින් කරන්න එපා. ඒක අපේ චෙක්පතක් නෙමෙයිනේ. වෙන කෙනෙක්ගේ චෙක්පතක් බැංකුව අපේ ගිණුමට බැර කරලානේ. ඒක බැංකු දෝෂයක්නේ. ඒ කියන්නේ බැංකු සුදුමට. එහෙමනම් මේ 2,60,000 තුල 5,000 අයින් කළාම අපි තැන්පත් කළ චෙක්පත් වලින් බැංකුවට බැර වෙලා තියෙන ගාණ කී දෙනා? 2,55,000යි. 2,60,000ක් බැර වුණාට 2,60,000න් 5,000ක් අපේ චෙක්පත් නෙවෙයිනේ. මේ 5,000 අපි වෙනම ගලපගමු බැංකු සුදුමේදී. එහෙනම් බැංකු ගිණුමට බැර වූ චෙක්පත් කීයද? 2,55,000යි. කොටින්ම කිව්වොත් ව්‍යාපාරයේ තැන්පත් කළ 2,80,000ක චෙක්පත් හැබැයි බැංකුවට බැර වෙලා තියෙන්නේ දැන් උපලබ්ධ වෙලා තියෙන කීයද? 2,55,000යි. එහෙනම් ඒ අතර වෙනස මොකද්ද? උපලබ්ධි නොවු චෙක්පත්. අපි උපලබ්ධි නොවු චෙක්පත් වලගේ අපි හොයාගමු. එහෙම අපිට වෙන්නන්න පුළුවන්. බලන්න තැන්පත් කළ චෙක්පත් 2,80,000ක් තිබ්බනේ මුදල් පොතේනේ. අඩු කළා උපලබ්ධි වූ චෙක්පත්. උපලබ්ධ වූ චෙක්පත් තියෙනවා කීයද? දැන් 2,60,000ක් තිබ්බට මේ 2,60,000න් 5,000ක් අපේ නෙමෙයිනේ නේද? මේ 5,000 අයින් කළාම අපේ චෙක්පත් වලින් උපලබ්ධ වෙලා තියෙනවා 2,00,000 කීයක්ද? 55,000ක්. දැන් 2,80,000න් මේ 2,55,000 අඩු කළාම එහෙනම් උපලබ්ධ නොවු චෙක්පත් තියෙනවා ඉතිරි ගාණ කීයක්ද? 25,000ක් නේ. එම නිසා උපලබ්ධි නොවු චෙක්පත් කීයක් තියෙනවද? 25,000යි. පැහැදිලි නේද? මුදල් ගිණුමේ තිබුණ හරපැත 2,80,000ක චෙක්පත් තැන්පත් වෙලා බැංකුවට යවලානේ. බැංකු ගිණුමේ බැරපැත තිබුණේ බැංකු ප්‍රකාශනයේ 2,60,000යි. ඒකිනුත් 5,000ක් වෙන කෙනෙකුගේ චෙක්පතක්. ඒත් අපේ චෙක්පත් වලින් බැරලා තියෙන 2,55,000යි. එහෙනම් උපලබ්ධ නොවු චෙක්පත් තියෙනවා 25,000ක්. ඒ 25,000 තමයි උපලබ්ධ නොවු චෙක්පත් යන්නේ කොහටද? මුදල් ගිණුමටද බැංකු සසුදුමටද? බැංකු සසුදුමට. මොකද කරන්නේ? එකතු කරලා අඩු කරනවද? අඩු කරනවා. එහෙනම් අපි බැංකු සසුදුමේදී යන බැංකු සසුදුමට ආපහු අපි අඩු කිරීම වල දාන්නට ඕනි උපලබ්ධ නොවු චෙක්පත් අඩු කරනවානේ. අපි අඩු කිරීම වල මෙහෙම ලියනවා උපලබ්ධි නොවු චෙක්පත් කීයද? 25,000යි. ඒ වගේම ඔබ දැක්ක එම කාරණය තුල තවත් දෙයක් තිබුණා. රුපියල් 5,000ක චෙක්පතක් බැංකුව වැරදීමකින් අපේ ගිණුමට බැර කරලා. ඒක බැංකු දෝෂයක්නේ. දැන් ඔබ මේ වලට හොඳ ආකාරවම දන්නවා බැංකු දෝෂ ඇතුළත් කරන්නේ සංශෝධිත මුදල් ගිණුමටද බැංකු සසුදුම් පත්‍රයටද? බැංකු සසුදුමට. එහෙනම් මෙතන ඒකත් අපි ගලපගමු. දැන් මේ 5,000 එකතු කරනවද අඩු කරනවද? මම මොකද්ද කිව්වේ?
බැංකු ප්‍රකාශනයේ බැංකු ප්‍රකාශනය තුළ යමක් වැඩියෙන් දක්වලා තිබෙනවා නම් ශේෂයේ වැඩිවීමට බලපා තිබෙන හේතුවක් තිබෙනවා නම් ඒක අපි එකතු කරන්න ඕනේ. බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය අඩුවීමක් නම් පෙන්눔 කරන්නේ අඩු වෙන කරුණක් නම් අපි අඩු කරන්න ඕනේ. දැන් මේ 5000 නිසා බැංකු ගිණුමේ තියෙන ශේෂය වැඩිනේ. ඒ 5000ක් අපේ ගිණුම වැඩියෙන් බැර කළානේ. તો මෙහෙම හිතුවත් කමන්නේ. දැන් අපි මුදල් ගිණුමේ ශේෂයනේ දැන් පටන් ගන්නෙ. මුදල් ගිණුම තාම අපි ශේෂය දාලා නැහැ. නමුත් පටන් ගන්නේ මුදල් ගිණුමේ ශේෂයෙන්නේ. පදනම් කරගන්නේ මුදල් ගිණුමේ ශේෂයෙන්නේ. ඒතර අවසාන වශයෙන් ලබා ගන්නේ බැංකු ප්‍රකාශන ශේෂය. ඒක තේරුම මුදල් ගිණුමේ ශේෂය තුලින් අපි බැංකු ප්‍රකාශන ශේෂය ගන්නවා. ඒතර මුදල් ගිණුමේ ශේෂයට අපි ගලප ගන්න ඕනේ මුදල් ගිණුමේ ශේෂයේ බැංකු ප්‍රකාශනයේ අගයට සමාන වෙන නම් මොකද වෙන්න ඕනේ කියන එක. ඒතර දැන් ඉදිරිපත් නොකර චෙක් පත් එකතු වෙනවා උපලබ්ධ නො චෙක් පත් අඩු වෙනවා. ඒක දැන් නිශ්චිත තත්ත්වයෙන් දන්නවා නියත වශයෙන්ම බැංකු දෝෂේ හරියට ගලප ගන්න ඕනේ. බැංකුව අපේ ගිණුම වැඩියෙන් 5000ක් බැර කරලා මුදල් ගිණුමේ හර වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුව වැඩි මුදල් ගිණුමේ අඩු. එහෙනම් මුදල් ගිණුමේ ශේෂය බැංකුවේ ගන්නට සමාන කරන්න නම් මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. ඒකයි මම අර ආකෘතියද කිව්වේ බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩියෙන් දැක්වෙන කරුණු ඇතනම් මුදල් ගිණුමට සාපේක්ෂව ඒක එකතු කරන්න ඕනේ. එහෙනම් ওই බැංකු දෝෂය මෙතන එකතු කිරීමට භාජනය කළ යුතුයි. මොකද හේතුව බැංකුවේ බැර වෙලා තියෙන මුදල් ගිණුම හර වෙලා නැහැ. අපි කරන්නේ එකතු කරලා පෙන්නනවා එහෙනම් මෙතන නේද? බැංකුව වැරදීමකින් බැර කළ චෙක් පත තාගය කීයද ගන්න එතන 5000යි. તો ඊළඟ කාරණේ බලන්න අපි දැන් සසදීම කරනතර මේක සසදීම කළාම දැන් මෙතන 2,80,000 තිබ්බට අතන තිබුණ 2,60,000 අතර මේක ගැටලුවක් තිබුණා නේ අපි ඒක ගලප ගත්තා නේද? හරි. ඊළඟට තියෙන බැර පැත්ත. මුදල් ගිණුමේ බැර තියෙනවා 3,42,000ක්. ඒ කියන්නේ නිකුත් කළ චෙක් පත්නේ. බලන්න බැංකු ප්‍රකාශනය තුල කීයක් තියෙනවද? බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන කීය 2,82,000යි. මුදල් ගිණුම බැර වෙලා තියෙනවා 3,42,000ක්. බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන්නේ 2,82,000යි. එතන සමාන නැහැනේ. ඒ කියන්නේ අපි නිකුත් කළ චෙක් පත් සියල්ලම බැංකුවට ගිහලා නැහැ කියන එකයි. 3,42,000ක චෙක් පත් නිකුත් කරලා තියෙනවා. හැබැයි බැංකුවට ගිහින් තියෙන 2,82,000යි. ඒකෙන් තව ඉදිරිපත් නොවු චෙක් පතුත් තියෙනවා. එහෙනම් අපි බලමු මෙතන ඉදිරිපත් නොවු චෙක් පත් වලගේ අපි එහෙම ගමු. නිකුත් කළ චෙක් පත් 3,42,000 මුදල් ගිණුමේ තිබුණු බැර පැත්තනේ. ඊළඟට බැංකුවට හර වූ චෙක් පත් හර වූ චෙක් පත් තියෙන කීයද තියෙන 2,82,000. මේක අඩු කරලා වෙනස එනවා කීයක්ද? 60,000. මේ තමයි ඉදිරිපත් නොවු චෙක් පත්. ඉදිරිපත් නොවු චෙක් පත්. ඒ කියන්නේ අපි නිකුත් කළ චෙක් පත් වලින් රුපියල් 60,000ක චෙක් පත් ඉදිරිපත් වෙලා නැහැ. හැදෙලා නේද? ඒතර ඒක අපි හොයාගත්තේ බැංකුව මෙතන මේ ඉලක්කමයි මුදල් ගිණුමේ මේ ඉලක්කමයි සංසන්දනය කරලා. ඒත් මේක ගැටලුවක් තිබුණානේ. 3,42,000 බැංකුවට ගිහලා තිබුණේ නැහැ. 2,82,000ක් පමණයි ගිහින් තිබුණේ. ඒතර වෙනස තිබුණා 60,000ක්. ඒ තමයි ඉදිරිපත් නොකළ චෙක් පත්. ඉදිරිපත් නොකළ චෙක් පත් කොහරද යන්නේ? මුදල් ගිණුමටද බැංකු සැසඳුමටද? බැංකු සැසඳුමට. බැංකු සැසඳුම එකතු කරනවානේ. අපි නම් බැංකු සැසඳුම් පත්‍ර එකතු කරමු. ඉදිරිපත් නොකළ චෙක් පත් කියලා. ඉදිරිපත් නොවු චෙක් පත් කීයද? 60,000යි. හරිද? හොඳයි. ඊළඟට බලන්න නැවතත් මුදල් ගිණුමේ මුදල් ගිණුම එච්චරන් තිබුණේ ලැබීම් ගෙවීම. අපි මේ දෙකෙන් ඉදිරිපත් නොකළ චෙක් පත් ප්‍රලදන චෙක් පත් හඳුනාගත්තා. ඊට අමතරව බැංකු දෝෂිකුත් හඳුනාගත්තා. මේක මෙච්චරයි. ඊළඟට බැංකු ප්‍රකාශනය බලන්න. බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය හරි මේකත් හරිනේ. බැර වූ චෙක් පත්‍රලගේ අපි ගලප ගත්තා. මේකත් හරිනේ. තැන්පත් කළ උපලබ්ධ චෙක් පත් හඳුනාගත්තා. ඍජු ප්‍රේෂණ 18,000ක් බැංකු ප්‍රකාශනයේ බැර තියෙනවා. ඒක මුදල් පොතේ ලියවිලා නැහැ. මුදල් ගිණුම ලියවිලා නැහැ. ඒ ගානේ කිව්වනේ. ඍජු ප්‍රේෂණ ණයගති ප්‍රේෂණ කියන්නේ බැංකු ගාස්තු ස්ථාවර නියෝග සියල්ල වාර්තා කරන්නේ බැංකු ප්‍රකාශනයේ ආවයින් පස්සේ කියලා.
ඒ කියන්නේ මේවා කිසි මේ තුනම සටහන් වෙලා නැහැ. මේ තුනම සටහන් වෙලා නැහැ. දැන් මේ තුනම මුදල් ගිණුමට දාන්නට ඕනේ. ඍජුපේෂණ බැංකු ප්‍රකාශනයේ බැරනේ. එහෙනම් සංචිත මුදල් ගිණුම හර වෙන්න ඕනේ. ණයගැති ප්‍රේෂණ 18000ක් නේ. ලැබීමක් නේ. ඊළඟට මේක හරි. නිත්‍ය නියෝග තියෙනවා ගෙවීමක් 15000ක් බැංකු ප්‍රකාශනයේ හරනේ. එහෙනම් මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. මුදල් ගිණුම බැර කරන්න ඕනේ. නිත්‍ය නියෝග 18000ක් තියෙනවානේ. මුදල් ගිණුම බැර වෙන්නට ඕනේ. 18000 නෙමෙයි නේද ඒක? 15000 නේ. නියෝග ඊළඟට බලන්න තව මොනවද තියෙන බැංකු ප්‍රකාශනයේ බැංකු ගාස්තු 1000ක් තියෙනවා බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙනවා හැබැයි මුදල් ගිණුම බැර වෙලා නැහැ කියලා ගාණ කිව්වත් එක්ක අපි ඒක මුදල් ගිණුම බැර කරන්නට ඕනේ බැංකු ගාස්තු 1000යි. තර බැංකු ප්‍රකාශනයේ තුල අඩංගු වෙලා තිබුණු ණයගැති ප්‍රේෂණ නිත්‍ය නියෝග බැංකු ගාස්තු මුදල් ගිණුම කලින් සටහන් වෙලා තිබුණේ නැහැ. ඔන්න අපි දැන් එහෙම වාර්තා කළා. හරිනේ? ඔව්. වෙන තොරතුරු මේ කරන්නේ නැහැ. අපිට පේනවා ඇති වෙන තොරතුරු නැහැ. දැන් සියල්ලම සම්පූර්ණයි නේද? මේකත් අපි වාර්තා කළානේ බැංකු රුපියල් 5000ක චෙක් පතා වැරදීම කියන අපේ ගිණුමට බැර කරලා තිබුණා කියලා තිබුණානේ. අපි ඒක ගැලපීම් කළා බැංකු සසුදුම් ප්‍රකාශනයේදී මේ ටික වාර්තා කිරීම කළා. හරි දැන් අපි නම් මුදල් ගිණුම තුලනය කරලා ගමු. මුදල් ගිණුමේ නිවැරදි ශේෂය මොකක්ද කියලා. දැන් මේ තුලනය කළ ගන්න සංශෝධන ශේෂය. නැවතත් මුදල් ගිණුමේ බැර ශේෂයක් ඉන්නේ මොකද බැර පැත්ත වැඩි නේද? බැර පැත්ත එකතු කරනවා. බැර එකතු 28000ක් එනවා. 28000 අපි හර පැත්තට දානවා. එතන වෙනසක් එනවා රුපියල් 10000ක නේ. ලියන ශේෂය පහළට ගෙනාවා. ශේෂය ඉදිරියට ගෙනාවා 10000යි. මේක නැවත බැර ශේෂයක් එන්නේ. ඒ කියන්නේ මොකද්ද? මුදල් ගිණුම සංශෝධනය කිරීමෙන් පසුවත් ලැබෙන්නේ බැර ශේෂයක්. ඒ කියන්නේ අයිරාවක්. මතකද මම කිව්වා අයිරාව සම්බන්ධ ගණන් වලදී මොකද කරන්න ඕනේ? අයිරාව ඍණ සංඛ්‍යාවක් සේ සලකලා වරහණක් දාන්න බැංකු සසුදුමේදී. නේද? එහෙම නැත්නම් අර එකතු කරන සංඛ්‍යා අඩු කරන සංඛ්‍යා එකතු කරලා එහෙම ගලප ගන්නත් පුළුවන්. නමුත් ලෙහෙසි අයිරාව ඍණ සංඛ්‍යාවක් සේ සලකලා වරහණක් යොදලා ගන්න එක. දැන් මේ 10000 අපි දාමු බැංකු සසුදුම් පත්‍රය උඩින්ම සංශෝධිත මුදල් ගිණුම අනුශේෂය අයිරාවක්නේ. වරහණ තුල දානවා 10000. දැන් මේ කාරණා ගලප ගන්න. එකතු වෙන්න තියෙනවා 5000යි 60000යි එකතු වෙන්න තියෙනවා කීයක්ද? 65000ක්. දැන් පරිස්සම් වෙනවා මෙතන ඍණ සංඛ්‍යාවක් තියෙනවා. ඍණ 10000යි ධන 65000යි කියන එක තේරුම්. එකතු වෙන තුන 65000ක ඍණ 10000කට. ඒතර මෙතන උත්තරේ වෙන්නේ කීයද? මේක 10000 තුර අඩු වෙන්න ඉපේ 55000යි නේද? අර ඍණනේ. ඊට පස්සේ මේ 25000 අඩු වෙන්න තියෙනවා. උපලබ්ධ නෝ චෙක් පද 25000 අඩු වෙන්න තියෙනවා. අඩු කරනවා වරහණක් දාලා. ඒතර 55000න් 25000 අඩු කළාම දැන් උත්තරේ කී දෙන්නේ? 30000යි. ඒතර මුදල් ගිණුම ශේෂයෙන් පටන් ගත්තම උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශන අනුව ශේෂය. පිළිගන්න මෙහෙම බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. දැන් මේ අයරාවද්ද වාසදායක ශේෂයක්ද? වාසදායක. මොකද මේ ඍණ 10000ට ධන 65000 එකතු කළාම ධන 55000යි. ධන 55000න් 25000ක් ගියාම ධන 30000. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂය තියෙන්නේ මොකද්ද? වාසදායක ශේෂයක්. බැර ශේෂයක් රුපියල් 30000ක්. අපිට පුළුවන් අපේ උත්තරේ හරිද කියලා බලා ගන්න. මොකද අපි ළඟ බැංකු ප්‍රකාශනය තිබ්බා. දැන් බලන්න බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 30000 ඇවිල්ලා තියෙන කියලා. බලමු අපි. ඔව් මිති. බැංකු ප්‍රකාශන ශේෂය කීයද? රුපියල් 30000යි. ඒකෙත් පේන්නේ අපේ ගණන හැදුවත් නිවැරදි. ඒ වගේම මුදල් ගිණුම ශේෂයෙන් පටන් ගත්තාම උත්තරේ බැංකු ප්‍රකාශන ශේෂය ලැබිය යුතු බවට ඒක සාක්ෂියක්. පැහැදිලි නේද? හොඳයි. අපි දැන් බැංකු සසුදුම් සම්බන්ධ අභ්‍යාස කිහිපයක් කළා. අපි තවත් අභ්‍යාස කිහිපයක්
ඉදිරි පාඩම් මේකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපි ඉදිරියේදී කරමු. දැනට මේ අභ්‍යාස ටික නැවත නැවත ඔබ හදලා ප්‍රගුණ කරගන්න අවබෝධය තව අභ්‍යාස කීපයක් අපි ඉදිරි පාඩම් මේකකයේ තුලින් සාකච්ඡා කරමු.